හරි. ඒක අපිට කියනවා මෙන්න මෙහෙම කාරණයක්. ඍජුකෝණාශ්‍රාකාර තහඩුවක් තියෙනවලු. ඍජුකෝණාශ්‍රාකාර තහඩුවක් තියෙනවලු. මේ කියන තහඩුවේ දිග ඇවිල්ලා පළලට වඩා සෙන්ටිමීටර් 7කින් වැඩිලු. තහඩුවේ වර්ගඵලය වර්ග සෙන්ටිමීටර් 60යිලු. වර්ග සෙන්ටිමීටර් 60ක් වෙනවලු වර්ගඵලය. තහඩුවේ පළල x විදියට ගන්නලු. ඔන්න මම තහඩුවේ පළල x විදියට ගත්තා. එහෙනම් දිග වෙන්න ඕනේ පළලට වඩා 7කින් වැඩි. පළලට වඩා 7කින් දිග වැඩි. ඒ කියන්නේ x එකතු කිරීම 7. කෙනෙක්ට කල්පනා වුණොත් 7x කියලා. එහෙම වුණොත් ඒක වැරදි. මොකද පළලට වඩා 7 ගුණයක් කියලා නෙවෙයි කියන්නේ 7කින් වැඩි කියලා කියන්නේ. එහෙනම් මේ පළල x නම් දිග වෙන්නේ x එකතු කිරීම 7 වෙන්න ඕනේ. හරිද? තහඩුවේ වර්ගඵලය 60යි. එහෙමනම් ගොඩනගා හරි. මුලින්ම එහෙමනම් මෙන්න අදාළ සටහන අපි ළමයි බලන්න කී දෙනෙක් ඔය කියන තොරතුරු රූප සටහනක් ඇඳලා ලකුණු කරලා තියෙනවද කියලා. ඒක අත්‍යවශ්‍යයෙන්ම ඒ කියන්නේ කරන්න ඕන වැඩක් මේක. එහෙම කරනවා නම් ගොඩක් වටේවි ඉස්සරහට තියෙන ගණන් හදන්න. එහෙනම් වර්ගඵලය හොයන්නේ කොහොමද? ඍජුකෝණාශ්‍රයක දිග පැත්ත වැඩි කිරීම පළල පැත්ත. එහෙනම් දිග පැත්තයි පළල පැත්තයි වැඩි කරාම වර්ගඵලය ලැබෙන්න ඕනේ. දිග වැඩි කිරීම පළල. හරි. දිග වැඩි කිරීම පළල සමාන වෙන්න ඕනේ වර්ගඵලයට. එහෙනම් මම දිගයි පළලයි ගත්තොත් x වැඩි කිරීම x ධන 7. ඒක ගැටලුවක් නැහැ. x ධන 7 වැඩි කිරීම x කියලා ගත්තත් මම පදේ මුලින් ගත්තා. ඒ කියන වර්ගඵලය සමාන වෙන්න ඕනේ 60ට. එහෙනම් අපි වරහන් ඉවත් කරගත්තොත් x වර්ගය ධන 7යි x සමානයි 60. දැන් කට්ටිය නොදන්නා පද වර්ග සමීකරණ විසඳද්දි ඔක්කොම පද ටික එක පැත්තකට අරගෙන එක්වසත් බිඳුවට සමාන කරගන්න ඕනේ කියලා කිව්වා. එහෙනම් මම මොකද කරන්නේ? ධන 60ත් මේ පැත්තට ගන්නවා. ඒක ඍණ 60ක් වෙනවා. මෙන්න මෙහෙම. මෙන්න අදාළ වර්ග සමීකරණය. මේක තමයි අදාළ වර්ග සමීකරණය. දැන් අපිට තියෙන්නේ ඔක. එහෙමනම් සාධක වෙන් කරගන්න. පළවෙනි පියවර බිඳුවට සමාන කිරීම මේ වැඩේ හරි. දැන් අපිට තියෙන්නේ එහෙමනම් මේකේ සාධක වෙන් කරගන්න. 60 වැඩි කරනවා එකෙන් දෙපැත්තේ තියෙන පද දෙක වැඩි කරොත් 60 වරක් එක 60යි. මේක ඍණ. ඒ නිසා ඍණයි ධනයි වැඩි කරොත් ඍණ. ඒකේ අදහස අඩු කිරීමකින් මැද පදේ නිර්මාණය කරගන්න ඕනේ. 60 හදන්න පුළුවන් 12 වරක් 5න්. එහෙනම් 12යි 5යි අඩු කරාම 7ක් හැදෙනවා. එහෙනම් ධන 12යි x ඍණ 5යි x ඍණ 60 සමානයි බිඳුව. එහෙනම් x ගත්ත එළියට x ධන 12යි. ඊළඟ ජෝඩුවේ මුල් පදේ ලකුණ ඍණ ගත්ත එළියට දෙන්නම බෙදන්න පුළුවන් 5න් 5 ගත්තා. ඍණයි ධන 12ක් වේවි. එහෙනම් x ධන 12 x ධන 12 කුට්ටිය පිටින් ගත්ත එළියට ඉතිරි වෙන්නේ x ඍණ 5. ඔන්න සාධක වලටත් ළමයි වෙන් කරගත්තා. ත්‍රිපද සාධක වෙන් කිරීමත් ඔන්න මම කරා. දැන් එහෙමනම් අපිට අවසාන පියවර තියෙන්නේ මොකක්ද? හෝ ගාන පියවර. එහෙමනම් x ධන 12 සමානයි බිඳුව හෝ x ඍණ 5 සමානයි බිඳුව. ධන 12 යව අනිත් පැත්තට ඍණ 12යි. ඍණ 5 යනවා අනිත් පැත්තට ධන 5යි. ඔන්න අනිත් උත්තරේ. උත්තර දෙකක් එනවා. හැබැයි අපි දන්න ওই උත්තර දෙකෙන් එක උත්තරයයි හරියන්න පුළුවන්. ඇයි? එකක් ඍණ උත්තරයක් එනවා අනික ධන උත්තරයක් එනවා x සඳහා. හරි x කියලා කිව්වේ පළල. එහෙනම් අපි කියන්න ඕනේ පළල ඍණ විය නොහැක. ඒ ඍණාගයක් වෙන්න බෑනේ. එව නිසා x සමානයි ධන 5යි. හරි. එහෙනම් දිග වෙන්නේ, ඒ කියන්නේ මේක තමයි පළල. එහෙනම් දිග වෙන්නේ පළලට වඩා 7කින් වැඩි. ඒ කියන්නේ 12. ඕකයි වෙන්න ඕනේ දිග සහ පළල. දිග සහ පළල. බලන්න කී දෙනෙක්ගේ වැඩේ හරිද කියලා එහෙමනම්. ඔව්. හරි කියලා තියෙනවා තෙව්සාරිනි හොඳයි. හොඳයි ලින්දුල වැඩේ හරි යස්විනි හරි. හොඳයි ආකර්ෂණී හරි.
හොඳයි. සමුදිත වැඩේ හරි නිෂාදි වැඩේ කරගෙන තියෙනවා. හැබැයි නැවතත් කියනවා ගොඩක් කවුරුත්ම කෙනෙක් කිසිම කෙනෙක් ඕකේ රූප සටහන ඇඳීම කරලා නැතුව ඇති කියලා විශ්වාසයි. පැත්තක කටුවට රූප සටහන ඇඳ ගන්න. වෙන්දට රෑ පන්තියට සම්බන්ධ වෙන කට්ටියත් අද උදේ පන්තියට සම්බන්ධ වෙනවා. ඒ කියන්නේ උදේ පන්තියට සම්බන්ධ වෙන්න පුළුවන් පැයක් වරක් වුණා නම්. ඒක තමයි මට හිතෙන්නේ. අද පැමිණීම ගොඩක් හොඳයි උදේ පන්ති. වෙන්දට රෑට එන උන් ඔක්කොම ටික වගේ මේකට ඇවිල්ලා. හොඳයි මෙහාර වැඩේ හරිලු. රූප සටහන ඇඳපු කෙනෙක් නෑ නේද? රණුදි රූප සටහන ඇඳලා නැතුව ඇති. රූප සටහනත් ඇඳගමු. ඊට වඩා ගොඩක් ලොකු ගණන් ඉස්සරහට තියෙයි අපිට. බිහිඳු ඇඳලා තියෙනවා හොඳයි. හොඳයි රණුදිත් ඇඳලා තියෙනවලු. රෝෂිත රාජපක්ෂ මුකෝ තත්ත්වය වැඩි. ඒක කරලා නැතුව ඇති සමහරක් විට. අඳුන් වැඩේ කරාද? අනුමි අඳුන් වැඩේ හරි ගිහිල්ලා හොඳයි. අඩුපාඩු මුකුත් නැත්නම් හරි ගස්ස ගන්න. හරි අපි ඊළඟ ගානට යමුද එහෙමනම් බලන්න. හරිනේ. හදාගන්න වෙලාව ඇති කියලා හිතනවා. ඔන්න ප්‍රශ්නාංක 2 එහෙමනම්. හරි. අපි යම් ප්‍රශ්නාංක 3 එහෙමනම් ට්‍රපීසියම් ප්‍රශ්නයක් තියෙනවා. ට්‍රපීසියම් ආශ්‍රිත හරිනේ. හරි. හරි ප්‍රශ්නාංක 3 ට්‍රපීසියමක් අපිට දීලා තියෙනවා. සමාන්තර පාද දෙක එකක් AB අනෙක CD AD පාදයේ ලම්බක වෙනවලු DC පාදයට. ඒත් එක්කම පහ දැක්වෙන ත්‍රිපිසියමේ වර්ගඵලය 192ක් වෙනවලු. වර්ගඵලයේ වර්ග සෙන්ටිමීටර 192ක් වෙනවා. AB පාදයේ සමානයි AD පාදයේ අන වැදගත් තොරතුරක්. AB පාදයේ AD පාදයේ සමානයි කියලා කියනවා. AD කියන්නේ x මේ දුර x. ඒ කියන්නේ AB දුරත් x. AB කියන දුර ඇවිල්ලා x වෙන්න ඕනේ. ඒත් එක්කම DC කියන පාදය ඇවිල්ලා x ධන 2යි x ධන 8යි. එහෙනම් වර්ග සමීකරණය ගොඩනගා DC කියන පාදේ හොයන්නලු. DC කියන පාදේ. මෙන්න විභාගයේදී ඊළඟට අපිට ලැබෙන සුලභ අවස්ථාවක් ට්‍රපීසියම් ආශ්‍රිත වර්ගඵල ගැටලු. හරි. මතක් කරගන්න ඕනේ ට්‍රපීසියම්ක වර්ගඵලය කෙසේද හොයන්නේ කියලා. දැන් අපි කලින් ගානේදී කරේ ඍජු කෝණාශ්‍රික වර්ගඵලය.
එහිදී උනේ දිග වැඩි කිරීම පල්ල කියන එක විතරයි. හැබැයි ත්‍රපීසියම් වර්ගඵලයකදී වර්ගඵල වෙන සූත්‍රය වෙනස්. ත්‍රපීසියමක වර්ගඵලය සමානයි දෙකෙන් එක වතාවක් සමාන්තර පාද එකතුව වැඩි කිරීම ලම්බ උස. භාගයයි සමාන්තර පාද එකතුව වැඩි කිරීම ලම්බ උස සමානයි. ඒක තමයි වර්ගඵලය වෙන්නේ. එහෙමනම් අපි ගත්තොත් සමාන්තර පාද දෙක x සහ x ධන 8. එහෙනම් මොකද වෙන්න ඕනේ? වරහණක් තුල x එකතු වෙන්න ඕනේ x ධන 8. සමාන්තර පාද දෙක x 1යි x ධන 8යි. ලම්බ උස වෙන්නේ සමාන්තර පාද දෙක අතර x. ඕක තමයි ඒ කියන වර්ගඵලය වෙච්ච 192කට සමාන වෙන්න ඕනේ. එහෙනම් මුලින්ම වරහන් තුල සුළු කරමු. x 1යි x 1 එකතු කරොත් 2x ධන 8 වාරයක් x. එහෙනම් අපිට පුළුවන් වරහන් තුල දිහා හොඳට බැලුවොත් ඔන්න බලන්න මේ කාරණාව ගොඩක් විට අපේ ළමයි කරන්නේ නැතුව ඇති. ගොඩක් කට්ටිය මේ බෙදීම දෙක එහෙම නැත්නම් මේ භාගයේ බෙදීම දෙක වැඩි කිරීම දෙකක් කියලා අයින් කරන්නේ නැති. හැබැයි හොඳට බලා ගන්න මේ වැඩේ මෙන්න මෙහෙම කරන්න පුළුවන්. කොහොමද? මේ වරහන් දිහා බැලුවොත් අපිට පේන වරහන් තුල අපිට වෙන් කරගන්න පුළුවන් එක්තරා සාධකයක් තියෙනවා. මේ වරහන් තුලින් මේ වීජී ප්‍රකාශනයේ සලකලා මට සාධකයක් ගන්න පුළුවන්. හොඳට බැලුවොත් බලන්න දෙක කියන්නේ සාධකයක්. ඒක ගන්නවා එළියට. එහෙනම් වරහන් තුල ඉතුරු වෙනවා x ධන 4. එහෙම නේද බලන්න. කට්ටිය මේ වැඩේ කරන්න හේතුව දැන් පොඩ්ඩක් පැහැදිලි වෙන්න ඕනේ. ඇයි මං ඇත්තටම සාධකයක් වෙන් කරේ කියලා. සාධකයක් වෙන් කරේ ළමයි වෙන මොකුත් හින්දා නෙවෙයි. මෙතන තිබ්බ බෙදීම දෙක භාගයක්. දැන් මේ භාගයට කරන්න පුළුවන්. ඒකයි මූලික අරමුණ. එහෙනම් ඉතිරි වෙනවා x ධන 4 වාරයක් x සමාන 192. මෙන්න මේ විදියට. මෙන්න මේ බෙදීම දෙකට මේ දෙක ඉවත් කරගන්න අවශ්‍ය නිසා තමයි අපි වරහන් ඇසුරෙන් සාධක වෙන් කිරීමකට ගියේ. හරි. එහෙනම් දැන් සාවර්ග සමීකරණ අපි ගොඩනගා ගත්තේ නැත. එහෙනම් x ධන 4 වතාවක් x සමාන 192කට දැන් වරහන් ඉවත් කරමු. x කින් වරහන් ඉවත් කරන්න තියෙන්නේ. ළමයි ඒක ප්‍රශ්නයක් නෑ. x මුලින් තිබිලා x ධන 4 පිටිපස්සෙන් තිබ්බත් හරි සාමාන්‍ය විදියට ඉතින් දෙවරක් 3 කිව්වත් තුන්වරක් 2 කිව්වත් වරහන් ඉවත් වුණොත් x වැඩි කිරීම x වර්ගය x වැඩි කිරීම ධන 4 ධන 4යි x. ධන 192ත් මේ පැත්තට ගන්නවා. මොකද බිඳුවට සමාන කරන්න ඕනේ. ඔන්න එක් වසක් බිඳුවට සමාන කරගත්තා. ඔන්න අදාළ වර්ග සමීකරණය ගොඩනැගුවා. දැන් තියෙන්නේ ඉතින් සාධක වෙන් කරන්න. එහෙනම් දැන් පොඩි අමාරු වැඩක් තියෙනවා. 192 ඇසුරෙන් කොහොමද කඩන්නේ කියන එක. 192 එකකින් වැඩි කරොත් 192මයි. අපි පොඩ්ඩක් කල්පනා කරමු. ඒ කියන්නේ අඩු කිරීම 192. ඒ කියන්නේ අඩු කිරීමෙන් තමයි මැද පදේ හදන්න තියෙන්නේ. කොහොමද 192 හදාගන්නේ කියලා. අපිට පුළුවන් මෙන්න මේ වගේ වැඩක් කරලා බලන්න. පොඩ්ඩක් ඉතින් එකපාර ගන්න අමාරුයි. 192 අරගෙන උත්තමක සංඛ්‍යා වලින් බෙදන්න පුළුවන්. දෙකෙන් බෙදුවොත් 96යි. 48යි. දෙකෙන් බෙදුවොත් 24යි. 12යි. දෙකෙන් බෙදුවොත් 6යි. දෙකෙන් බෙදුවොත් 3යි. තුනෙන් බෙදුවොත් 1යි. එහෙනම් 192 හැදෙන්නේ දෙකේ පැටව 6 දෙනයි තුනේ පැටව 1 කෙනයි. හරිද? එහෙනම් ඒ ඇසුරෙන් තමයි අපි දැන් හිතන්න උත්සාහ කරන්නේ කොහොමද 192 හදාගන්නේ කියලා. දෙකේ පැටව 6 දෙනයි තුනේ පැටව 1 කෙනයි. හරි? එහෙමනම් හිතනවා මම දෙකේ පැටව 5 දෙනෙකුයි 2යි 3යි වෙනම. එතකොට මට එනවා දෙකේ පැටව 5 දෙනෙක් කියන්නේ 32යි 32 වරක් 6. 192 හැදෙන එක විදියක් විදියට 32 වරක් 6. ඒත් මගේ අවශ්‍යතාවය ඉටු වෙන්නේ නැහැ. මොකද මේ දෙක අඩු කරාම මට ગેප් එක 4ක් හැදෙන්නේ නැහැ. එහෙනම් ඊට වඩා අඩු ગેප් එකක්. එහෙනම් මම හිතනවා දෙකේ පැටව 4 දෙනයි දෙකේ 2යි 3 1යි වෙනම දාලා. එතකොට දෙකේ පැටව 4 දෙනෙක් කියන්නේ 16යි. මේ ටික වැඩි කරාම එනවා 4 වරක් 3 12යි. අන්න 16 වරක් 12. දෙකේ පැටව 4ක් වෙනම ගත්තා. දෙකේ පැටව දෙන්නයි තුනේ පැටව එක්කෙනයි වෙනම ගත්තා. හරි මෙන්න මේ විදිහට ගුණිතාකාර ටික හදාගත්තොත් අපිට හිතා ගන්න පුළුවන් 192 හැදෙන ක්‍රමය මොකද්ද කියලා. මෙන්න මේ වගේ දෙයක් කරන්න පුළුවන්
සාධක වෙන් කිරීම වලදී අර ගුණිතය හොයාගන්න බැරි වුණා. එකම දේ ටක් ගාලා ප්‍රථම සංඛ්‍යාව වලින් බෙදාගත්තා. ප්‍රථම සාධක වල ගුණිතයක් විදිහට ලියාගත්තා. ඒ අනුව හැදෙන විදිය ගැන කල්පනා කරනවා. හරිද? හරි. එහෙමනම් අපි ගත්තොත් එහෙමනම් බලන්න 16 වරක් 12න් 16යි 12 අඩු කරාම 4ක ગેප් එකක් ගන්න පුළුවන්. එහෙමනම් ධන 16යි x ඍණ 12යි x මෙන්න මේ විදියට. එන පළවෙනි ජෝඩුවෙන් x පොදුයි ගත්ත එළියට x ධන 16 ඉතුරුයි. ඍණ 12 ගන්න පුළුවන් දෙන්නවම 12න් බෙදන්න පුළුවන් හින්දා x ධන 16 එන සමානයි බිඳුව. එහෙනම් x ධන 16 x ධන 16 පොදුයි x ධන 16 ගත්ත එළියට එහෙනම් ඉතිරි වෙනවා අපිට x ඍණ 12 x ඍණ 12 සමානයි බිඳුව. හරිද? බලන්නකෝ වැඩේ හරිද කියලා. ඔතනට වෙනකන් සාධක වෙන් කිරීම හරිද කියලා බලන්න අපේ ළමයි. ඔතනට වෙනකන් සාධක වෙන් කිරීම. එහෙනම් අවසාන පියවර හෝ ගාන එක x ධන 16 සමානයි බිඳුව හෝ x ඍණ 12 සමානයි බිඳුව. එහෙනම් ධන 16 යවනවා අනිත් පැත්තට ඒක ඍණ 16යි මෙන්න එක උත්තරයක්. ඍණ 12 යවනවා අනිත් පැත්තට ධන 12ක් වෙනවා මෙන්න අනිත් උත්තරේ. හරි ටිකක් විතර ලොකු වැඩක්. ඉගෙන ගන්න කාරණා ගොඩක්. හරි වැඩ ගොඩක් තියෙන වැඩක්. හරි ඉගෙන ගන්න තියෙනවා මෙන්න මේ කාරණා ටික. එකක් ත්‍රිපිසිමක වර්ගඵලය කියන එක ඔයගොල්ලෝ දැනගන්න ඕනි කොහොමද හොයන්නේ කියන එක. අනිත් කාරණේ විදියට ඔය කියන ආදේශය කරගෙන යද්දි වර්ගඵලය සඳහා ප්‍රකාශනය ගොඩනගාගෙන යද්දි අර 2x ධන 8 කියන ප්‍රකාශනය තුලින් සාධක වෙන් කිරීමක් කරපු තැන විශේෂ අවස්ථාවක්. හරි පියවර අංක 4 දී ඒක විශේෂ අවස්ථාවක් වුණා. හරි. හරි. ඒ අනුව අපිට එහෙමනම් දෙක පොදු සාධකයක් විදිහට ඉවත් කරගත්තා. ඒයි බෙදීමද කෙලවන්න ඕන හින්දා. හරි. ඒ අනුව ඉතිරි වුණා x ධන 4 වාසාවක් x කියන එක. ඉන්පස්සේ වරහන් ඉවත් කරා. හරි. එතනින් පස්සේ කරගත්ත විශේෂ අවස්ථාව තමයි අර සාධක වෙන් කිරීමේ වැඩේ. මම අර වම් පැත්තේ දාලා තියෙන කාරණේ. හරි සාධක ඔය වගේ ටිකක් විශාල සංඛ්‍යා දැන් පොඩි ගාණක් ආවොත් සාධක වෙන් කරන්න ඕක කරන්න අවශ්‍ය නැහැ. හරි හිතෙන් හදලා ගන්න පුළුවන්. නමුත් 192 කියන්නේ ලොකු වගයක්. හරි. ඒතර ඒ වගේ අවස්ථාවකදී කොහොමද අර ගුණිත හදාගන්නේ කියන එක තමයි මම පැහැදිලි කරේ ඉස්සෙල්ලා ප්‍රථම සංඛ්‍යාව වලින් බෙදන්න. ප්‍රථම සංඛ්‍යාව වල ගුණිතයක් විතර ලියා ගන්න. ඊට පස්සේ ගුණිත අරගෙන බලන්න. අර අපිට ගැළපෙන මැද්දේ ગેප් එක දැන් මේ ගානේ හැටියට 4. ඒ ગેප් එකක් එන්න පුළුවන් විදිහට කොහොමද ගුණිත දෙක හදාගන්නේ? ඒකේ දෙයක් තියෙනවා. ඒක පොඩ්ඩක් හිතන්න. ওই ගානේ දෙයක් තියෙනවා. ඉගෙන ගන්න කාරණා ගොඩක්. දැන් එතකොට ප්‍රශ්නේ මේකයි. ඔය උත්තර දෙකම හරි නෑ. ඔය උත්තර දෙකෙන් ළමයි එක උත්තරේ හරි. දැන් අවසානයේ අහන්නේ මේ x කියන පදේ මොකද්ද කියන එක නෙවෙයි. ඒගොල්ලෝ අපෙන් බලාපොරොත්තු වෙන්නේ dc කියන පාදයේ දිග. එතකොට ඔය උත්තර දෙකෙන් එකක් ඍණ උත්තරයක් එකක් ධන උත්තරයක් ආවා. x කියන්නේ පාදයක දිගක්. එතකොට පාදයක දිගක් කියන එක අපිට කවදාවත් ඍණාංගයක් වෙන්න බෑ. හරි. දැන් අපි ළමයිගේ උස කියන්නේ නෑනේ. මේ ළමයාගේ උස ඍණ 150 ඍණ 160 එහෙම කියන්න බෑනේ. ඒක අනිවාර්යෙන් ධන පූර්ණ සංඛ්‍යාවක්. එහෙම නැත්නම් ධනාගයක් වෙන්න ඕනේ. එhmenan මෙතනදිත් ඔය උත්තර දෙකෙන් එක උත්තරේ හරි x සමානයි 12යි කියන එක. එහෙනම් 12යි 100න් තමයි ගැලපෙන්නේ. එහෙනම් අපි කියන්න ඕනේ මෙතනට ආවට පස්සේ පාදයක දිග ඍණ විය නොහැක. එම නිසා x සමානයි 12යි 100. සෙන්ටිමීටර 12යි. හැබැයි අහන්නේ x වලගේ නෙවෙයි dc පාදේ. එහෙනම් dc පාදේ සමානයි x කියන්නේ 12 එහෙනම් 12 ධන 8. ඒ කියන්නේ dc පාදයේ දිග ඇවිල්ලා සෙන්ටිමීටර 20යි. සෙන්ටිමීටර 20යි. කට්ටිය එක පිළිවෙලක් කරගන්න ඉක්මන් කරලා. මම හිතනවා මට පුළුවන් උනායි කියලා කට්ටියට ඕක පැහැදිලි කරන්න. ඔන්න ගැටලුවක් ලැබුණොත් වර්ග සමීකරණ ඇසුරෙන් ගොඩනගන්න. හරි. ඔක හරි ගියපු කට්ටිය ඉන්නවද? එක්කෙනෙක් ඉන්නවලු?
හොඳයි තෙල්සරණි කරලාලු දිනු කරලාලු රණුදි මොකෝ තාත්තේ අනුමි කරලාද තිබ්බේ නිතුලි කරලාද තිබ්බේ අඳුන් ජෙහානි සමහරක් විට කරලා තියන්නේ නැති ඒක කරලා තියන්නේ නැති උදාරි ප්‍රවිෂ්ඨ සමහරක් විට කරලා තියන්නේ නැති හොඳයි ශරණේ හරිලු හොඳයි කරලා තිබලා තියෙන්නේ හොඳයි හරි ජෙහානි එක කරලා නැහැ හරි අඳුන් මොකක් හරි මම හිතන්නේ ඔතන බෙදීම දෙක ඉවත් කරන්න ගිහිල්ලා අඳුන් වරද්දන් ඇති හුවාවි කියලා එක්කෙනෙක් ඉන්නවා එයාගේ නම එවනවා නම් කැමතියි මම කවුද කියලා බලන්න සිලුනි ජයසිංහ මොකද තාත්තේ හරිද ඒක කිද්බන්ති අද රෑ පන්තියේ කට්ටිය ඔක්කොම ඉන්නේ උදේ පන්තියනේ බලන්න රවියන්සි මොකද තාත්තේ සුජීත් පෙරේරා මොකද තාත්තේ සුජීත් පෙරේරා හරි කියලා තියෙනවා හොඳයි නිතුලි ඒ කියන්නේ මොකද්ද ප්‍රශ්නේ වෙලා තියෙන්නේ ඒ කියන්නේ තනියම කරලා තියෙන්නේ අද මම හිතන්නේ හොඳයි නැවතත් කියනවා දැන් අපේ පඬිතයන්ටයි මේ නැවතත් කියන්නේ අර 192 සාධක වලට වෙන් කරද්දී ගුණිතාකාර හදපු විදිය රතු පෑනේ පැත්තක දාගන්න හොඳයි රවියන්සි ඒක දාගන්න දැන් අපේ පඬිත රැළට මම නැවතත් කියන්නේ අර සාධක වලට වෙන් කරද්දී කරපු වැඩේ පොඩ්ඩක් දාගන්න ඊට වඩා ලොකු ගාණක් ආවොත් ගුණිත හදාගන්න පොඩ්ඩක් අපි දැනගන්න වෙනවා යසිත් උමයන්ග හරි ඇති කියලා හිතනවා හොඳයි හොඳයි සංචිත් ඉතින් ගැටලුවක් නැහැ සංචිත් ඒ නිසා ගැටලුවක් නැහැ මම මොකුත් කියන්නේ සංචිත් හරි එහෙමනම් දැන් ටියුට් එකේ මම ඔයගලන්ට කරන්න දුන්නා සූත්‍රය යටතේ පළවෙනි පිටුව පොඩ්ඩක් මම ඒක බලලා ඉන්නම් අච්චු පොතේ වැඩේ බලන්න කලින් සූත්‍ර පාඩම යටතේ මම එදා උදාහරණ තුනක් විතර කියලා දුන්න කොහොමද උක්ත කිරීමක් වෙන්නේ කියලා මේ අවුරුද්ද තුළ අපිට තියෙන විශේෂ අවස්ථා ටිකක් වර්ගමූලය සහ වර්ගාශ්‍රිත ඒක විතරයි මේ අවුරුද්ද තුළ තියෙන විශේෂ සූත්‍ර උක්ත කිරීම වෙන්නේ හරි හරි ටියුට් එකේ 19 වෙනි පිටුව ඒක යටතේ තියෙන කාරණා ටික බලන්න ඉස්සෙල්ලාම ටියුට් එකේ 19 වෙනි පිටුව හරි නේද මං හිතනවා ඉවරයි ඇති කියලා සූත්‍රය යටතේ පළවෙනි ගැටලුව මුලින්ම අපිට තියලා තියෙනවා v සමානයි 3 1යි
5r වර්ගය h උක්ත කරන්න කියනවා අපිට r කියන කෙනාව. සිම්පල් r කියන කෙනාව උක්ත කරන්නලු. හැබැයි එයාව උක්ත කරන්න කලින් මෙතන මේ බෙදීම තුනක් තියෙනවා. ඒ බෙදීම තුනේ එලවන් එමු. එහෙමනම් මේ බෙදීම තුන එලවන්නේ කොහොමද කියලා හිතමු. එහෙනම් අපි එයාව එලවමු ගුණ කිරීමේ තුනක් දාලා. හැබැයි ඒක අනිත් පැත්තත් මොකද වෙන්නේ? තුනෙන් ගුණ කරන්න ඕනේ. එහෙනම් v වැඩි කරාම 3ෙන් 3යි v සමානයි මේ පැත්තේ ඉතුරු වෙනවා 5r වර්ගය h. r උක්ත කරන්න 5 අකුරත් h අකුරත් එලවන්න ඕනේ. r එක බැඳීම තියෙන්නේ ගුණ කිරීමේ බැඳීමක්. ඒක නැති කරන්න බෙදීම බැඳීමක්. එහෙනම් බෙදීම 5h. ඔන්න 5 අකුරට 5 අකුර h අකුරට h අකුර කැපෙනවා. r ගේ වර්ගය නම් උක්ත වෙනවා. දකුණු පස r වර්ගය උක්ත වෙනවා. වම් පැත්තේ එනවා. එහෙමනම් 3v බෙදීම 5h කියලා. තාම r උක්ත වෙලා නැහැ. r තමා තියෙන්නේ. r ගේ වර්ගය තමා තියෙන්නේ. එහෙමනම් වර්ගය එලවන්න අර අපි කතා කරපු විශේෂ කොක්ක ගේනවා. එහෙනම් අනිත් පැත්තට ඒකම ගේන්න ඕනේ. එහෙනම් r තනි වුණා. හැබැයි උක්තේ මුලින් ලියන හින්දා මම r මුලින් ලියනවා. එහෙනම් වර්ගමූල 3v බෙදීම 5h. මෙන්න පළවෙනි එක. රෝමාංක 1. රෝමාංක 2 ගත්තොත් c සමානයි 2.5r. අපි මේක ගැන ඉදා කතා කරා. r ව උක්ත කරන්න තියෙන්නේ. එහෙනම් 2.5 එලවන්න තියෙන්නේ. ගුණ කිරීමේ බැඳීමක් නැති කරන්න බෙදීම බැඳීමක්. අනිත් පැත්තටත් ඒකම තමයි. එහෙනම් 2.5 ඉවත් වෙනවා. r තනි වෙනවා. එයාව මුලින් ලියනවා මම. c බෙදීම 2.5. ඔන්න රෝමාංක 2. බලන්න තත්ත්වය මොකද කියලා. නිකන් උත්තරේ ඇවිල්ලා තියෙනවා නම් ඒව පොඩ්ඩක් හදන්න පියවරවල් හදන්න. හොඳයි ලෙසාර වැඩේ හරිලු. ඖෂධි වැඩේ හරි. සරන්න එක හරි. හොඳයි. පළවෙනි ගණන් දෙක හරි. මායාෂි හරි ඇති කියලා හිතනවා. නදෂි හරි. හොඳයි විදිහට වැඩේ හරි. ඔන්න පළවෙනි දෙක රතු පෑන අරන් හරි දාගන්න. ඔයගොල්ලෝගේ උත්තරේ හරි ගියත් මොකක් හරි අඩුපාඩුවක් පියවරක අඩුපාඩුවක් තියෙනවා නම් ඒ ටික හරි ගස්ස ගන්න. හරි. හොඳයි. ඒ ටික හරි. හරි. ඊට පස්සේ එහෙමනම් රෝමාංක 3 v සමානයි u ධන at. ඒකේ a උක්ත කරන්න තියෙනවා. v සමානයි u ධන at. අපිට උක්ත කරන්න කියනවා මේකේ a. සිම්පල් a. එහෙනම් සිම්පල් a කියන කෙනාව උක්ත කරන්න කලින් කවුද මුලින්ම එලවන්නේ අපි? a t කියන එක්කෙනත් එක්ක ගුණ කිරීමෙන් බැඳිලා ඉන්නවා. එතකොට තමයි at හැදෙන්නේ. aat ට තමයි එකතු වෙන්නේ u. එහෙනම් අන්තිමට වෙලා තියෙන්නේ u එකතු වෙන එක. එහෙනම් මුලින්ම එලවමු u. එහෙනම් මේ ධන u එක අනිත් පැත්තට දාමු. ධන u අනිත් පැත්තට යද්දී ඒක ඍණ u වෙනවා. එතකොට වම් පැත්තේ ප්‍රකාශනයක් අලුතෙන් නිර්මාණය වෙනවා. ඒ නිසා ටක් ගාලා වරහණක් දාගන්න. ඉතිරි වෙනවා මේ පැත්තේ at. දැන් එහෙමනම් ඒව උක්ත කරන්න අපිට t එලවන්න ඕනේ. t එලවන්නේ කොහොමද? දෙපැත්තම t ගෙන් බෙදීම තුලින්. එහෙනම් t අකුර කැපෙනවා. ඒ තනි වෙනවා. ඒව මුලින් ලියන්න ඕනේ. එහෙනම් v ඍණ u බෙදීම t. මෙන්න රෝමාංක 3. මෙන්න රෝමාංක 3. හරි. රෝමාංක 4 ax ධන b සමානයි c. මේ කියන සූත්‍රයේ x ව උක්ත කරන්නලු. එහෙනම් මුලින්ම ධන b යවන්න අනිත් පැත්තට.
AX තනි වේවි. ධන B අනිත් පැත්තට යද්දි ඍණ B වෙනවා. ප්‍රකාශනය ගොඩ නැගුණා. එහෙනම් ටක් ගාලා වරහනක් දැම්මා. එහෙනම් දැන් x උක්ත කරන්න දෙපැත්තම ඒකෙන් බෙදමු. ඔන්න A ට A කැපිලා ආවි. එහෙනම් x සමානයි C ඍණ B බෙදීම A. මෙන්න රෝමංක 4. රෝමංක 5 ඔන්න විශේෂ අවස්ථාවක්. මේ ගැටලුව විශේෂයි. m ධන b සමානයි cm ධන d. අපි මෙච්චර වෙලා කතා කරපු ගැටලු හතරෙදිම මේක අපිට ලැබුණේ නැහැ. මොකද්ද විශේෂත්වය මේ ගැටලුවේ තියෙන? උක්තය ඇවිල්ලා m. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ ඒ උක්තය සමීකරණයේ වම් පැත්තේ දකුණු පැත්තේ සූත්‍රයේ වම් පැත්තේ දකුණු පැත්තේ දෙපසම පිහිටන එක. එහෙනම් ආරම්භක පියවර තමයි ඒ උක්ත කරන පදයේ දෙපැත්තෙම තියෙනවා නම් ඒව ඔක්කොම එක පැත්තකට ගන්න එක. හරි? ඒක තමයි ආරම්භක පියවර. එහෙනම් මේකෙදි m අකුර දෙපැත්තෙම තියෙනවා. ඒ හින්දා මම ඒක එක පැත්තකට ගන්න ඕනේ හින්දා මේ ධන cm කියන පදෙත් ගන්නවා මේ පැත්ත. ධන b යවනවා අනිත් පැත්ත. එතකොට මේ m මෙහෙමම ඉන්නවා. ධන cm මේ පැත්තට එද්දි ඍණ cm වෙනවා. අපි උක්ත කරන පදේ එක පැත්තකට ගමු. ධන b අනිත් පැත්තට යද්දි ඒක ඍණ b වෙනවා. මෙන්න මේ විදිහට. ප්‍රකාශනයක් ගොඩ නැගුණා. වරහන් දාගත්තා. එහෙනම් දැන් මේ කියන උක්ත කරන පදේ m ලව එක පැත්තකට ගත්තා. උක්තය එක පැත්තකට ගත්තා. ඒ දෙන්නම සලකලා අපිට සාධක වෙන් කිරීමකට යන්න පුළුවන් මේ ප්‍රකාශනයේ සලකලා. දැන් දෙකේම m තියෙනවා. m ගත්තොත් එළියට ඉතිරි වෙනවා m ගෙන් බෙදුනාම 1 ඉතුරු වෙනවා. c අකුර ඉතුරු වෙනවා. ඍණ c. දැන් දෙකම සලකලා m ගත්ත එළියට. ඒතර මෙතනින් ඉතුරු වෙන්නේ 1. මෙතනින් ඉතුරු වෙන්නේ c. මෙන්න මේ විදිහට. දැන් අපි m එක තැනකට කොටු කරගත්තා. තැන් දෙකක හිටපු m එක තැනකට කොටු කරගත්තා. සාධක වෙන් කිරීමේ බලාපොරොත්තු වන්නේ m ලව එක තැනකට කොටු කරගන්න. එහෙනම් m ගත්ත එක තැනකට. එහෙනම් m එක මේ එක ඍණ c කියන වරහන වැඩි කිරීමේ බැඳීමක්. ඒක නැති කරන්න බෙදීම බැඳීමක්. අනිත් පැත්තට බෙදීම බැඳීමක්. මෙන්න මේ විදිහට. එහෙනම් m තනි වුණා d ඍණ b බෙදීම එක ඍණ c. හොඳයි. වෙන කරන්න පුළුවන් එක විදියක් මේක. මොකද්ද මම එක විදියක් කියලා අදහස් කරන්නේ? මම cm ව ගත්තනේ මේ පැත්තට ඍණ cm විදියට. ඕනේ නම් කෙනෙක්ට පුළුවන් මේ ධන m ව යවන්න අනිත් පැත්තට. ධන d ව ගන්න මේ පැත්තට. එතකොට m ලව අනිත් පැත්තේ තනි වෙනවා. හරි? එහෙම කරන්නත් පුළුවන්. කිසි ගැටලුවක් නැහැ. මම ඒකත් ඕනනම් කරලා පෙන්නන්නම්. මේක එක විදියක් මේ. එහෙම නැත්නම් තව විදියකට කරනවා නම් m ලව එක පැත්තකට ගත්තේ මම වම් පැත්තටනේ ගත්තේ. මෙහිදී මම ගත්තේ ඔක්කොම වම් පැත්තටනේ. ඕනනම් m ලව දකුණු පැත්තට ගන්නත් පුළුවන්. එතකොට මොකද වෙන්නේ? ධන b කොහොමම තියෙද්දි ධන d එනවා මේ පැත්තට. ඒතර ධන d මේ පැත්තට එනවා කියන්නේ ඒක ඍණ d වෙනවා. ධන m යවනවා අනිත් පැත්තට. ඒක එතකොට ඍණ m වෙනවා. ඒක ගැටලුවක් නේද? එතකොට දකුණු පැත්තේ තමයි m ලව ගන්න තියෙන්නේ. ප්‍රකාශන වලට වරහන් දාගත්තා. එහෙනම් පොදු සාධකයක් විදිහට m ගත්තොත් එළියට c ඍණ 1. ඒක ඉතුරු වෙනවා. එහෙනම් m තනි කරන්න දෙපැත්තම c ඍණ 1කින් බෙදුවා. එහෙනම් m උක්ත වුණා. එහෙනම් m සමානයි b ඍණ d බෙදීම c ඍණ 1. මෙන්න දෙවෙනි විදිය. දැන් එතකොට පළවෙනි උත්තරයයි දෙවෙනි උත්තරයයි දෙහා බැලුවොත් සුගිත්තර කල්පනා කරනවා එහෙම වෙන්න පුළුවන්ද මේකේ ආවේ වෙන උත්තරයක් නේ මේකේ ආවේ වෙන උත්තරයක්. උත්තර දෙකක්. ඇත්ත උත්තර දෙකක් තමයි එන්නේ. හැබැයි හොඳට කල්පනා කරලා බැලුවොත් මෙතන d ඍණ b මෙතන b ඍණ d. හරිද? අපිට d ඍණ b කියන කෙනාවත් වෙනස් කරන්න පුළුවන් නේද? ඉස්සරහ පස්ස මාරු කරලා b ඍණ d කියන. හැබැයි එතකොට ඔයගලන්ට මතකයි එහෙම පද දෙකක් මාරු කරොත් ඉස්සරහට ඍණ ලකුණක් ආව නේද? ඔව් ඍණ ලකුණක් එනවා. ඒ වගේම එක ඍණ c කියන කෙනාවත් මාරු කරන්න පුළුවන් ඉස්සරහ පස්ස c ඍණ 1 කියලා. එතකොට මොකද වෙන්නේ? ඍණ ලකුණක් c ඍණ 1 කියලා ලියන්න පුළුවන්. හැබැයි ඒ ඍණට මේ ඍණ මොකද වෙන්නේ? කැපිලා යනවා. හරි. ඔය කියන ඍණ පද දෙක කැපුණාම බලන්න අවසානයේ මොකද ඉතුරු වෙන්නේ කියලා.
අවසානයේ අරකම තමයි. කිසි වෙනසක් වෙන්නේ නැහැ. අර උත්තරේම ගන්න පුළුවන්. අර උත්තරේම ගන්න පුළුවන්. බලන්න රෝමාංක 5 කවුරු හරි හරි ගිහිල්ලා තියෙනවද කියලා. ගොඩක් විට ඒක වැරදිලා ඇති. මොකද m දෙපැත්තෙම තියෙන එක ගැන වැඩි හිතන්නේ නැතුව ඇති. ඒ නිසා ඒක වැරදිලා ඇති. ඒ උසාවියේ වැරදිලා ඇති ඒක. හොඳයි කිනුලි වැඩේ හරි ගිහිල්ලා තියෙනවද? හොඳයි. හොඳයි. ගොඩක් කට්ටිය හරි ගිහිල්ලා හොඳයි. රවියන්සිත් වැඩේ හරිලු. හරි. අපි ළමයි අර එක්ක පළවෙනි ක්‍රමය එක්ක දෙවෙනි ක්‍රමයනේ කරන්නේ නැත්තේ. ඔයගොල්ලෝ කරපු නැති එකත් පොඩ්ඩක් දාගන්න පැත්තට. හරි. අර මං අන්තිමටම කිව්ව කාරණේ ඕනම එකක් පද දෙක මාරු කරලා ඉස්සරහට ඍණක් දාලා වෙනස් කරොත් අර උත්තරේම ගන්න පුළුවන් නේද විත්තිය පොඩ්ඩක් හිතන්න. එතකොට සුගීත් පෙරේරා ඔය උත්තර දෙකම එකයි. කෙනෙක් හිතාවේ නෑනේ අරකේ තියෙන දීරින බී අරකේ තියෙන බීරින ඩී කියලා. ඒත් අපිට වෙනස් කරලා අර උත්තරේම හදා ගන්න පුළුවන්. පද මාරු කරලා. එකම උත්තරේ පද මාරු වෙලයි තියෙන්නේ. ඒක චුට්ටක් හිතන්න. අඳුන් මං කිව්ව දේ පැහැදිලි ඇති කියලා මං හිතනවා. හරි. ඔතන පද මාරු කරොත් එකම උත්තරේ තමයි තියෙන්නේ. නිකන් බැලු බැලමට ප්‍රකාශන දෙක දෙවිදියක් වගේ පෙවුනට නමුත් ඇත්තටම තියෙන එකම එක. එකම එක පැත්ත මාරු වෙලා විතරයි තියෙන්නේ. ඉස්සරහා පස්ස මාරු වෙලා විතරයි තියෙන්නේ. ආකාර දෙකම දාගන්න. ඔයගොල්ලෝ එක ආකාරයකට කළා නම් අනිත් ආකාරයට දාගන්න. ඒතර ඔයගලන්ට ඔළුවේ තියෙනවා මේ උත්තර දෙකම එකයි කියන එක. නැත්නම් පසු කාලීනව ඔයගොල්ලෝ උත්තර කිරීම වලදී හිතනවා මේක එක උත්තරයක් නේ මේක තව උත්තරයක් නේ. එහෙම වෙන්න පුළුවන්. මොකද ප්‍රශ්නයක් නැත්නම් අහන්න. හරි. u වර්ගයේ උක්ත කරගන්න පුළුවන්. ධන 2යි a සනිත් පැත්තට ගත්තොත් ධන 2යි a සනිත් පැත්තට ඇද්දී ඒක ඍණ වෙනවා. හරිද? එහෙනම් u උක්ත කරන්න ඕනේ දැන් වර්ගය එලවන්න ඕනේ. ළමයි වර්ගයක් එලවන්න අපි මොකද්ද කරේ කියලා පොඩ්ඩක් කල්පනා කරමු. වර්ගයක් එලවන්න නම් අපි විශේෂ කොක්කක් ගෙනාව වර්ගමූලය. එහෙනම් අනිත් පැත්තටත් වර්ගමූලය. එහෙනම් ඔන්න u වර්ගයේ වර්ග ඉවත් වෙනවා. එහෙනම් u උක්ත වෙන උක්තය මුලින් ලියනවා. v වර්ග ඍණ 2 as සම්පූර්ණ ප්‍රකාශනයේ වර්ගමූලය. නැවතත් අපේ කට්ටියට කියනවා v වර්ගයේ වර්ගයක් තිබ්බට v ට වර්ගයක් තිබ්බට a වර්ගය ඉවත් කරන්න බැහැ අපිට හේතුව තමයි මෙතන තියෙන සම්පූර්ණ ප්‍රකාශනයක්. මම එදත් ඕක පැහැදිලි කරද්දි කිව්වා කොයිම විටකවත් හිතන්න එපා මොකද අනන්තවත් දකින්න වැරද්දක් ළමයි වර්ගයේ මෙතන වර්ගය ඉවත් කරලා තියෙනවා. මේ ඉවත් කරන්න බැහැ සම්පූර්ණ ප්‍රකාශනයක් තියෙන. වැඩේ මෙතනින් අවසන්. ඔන්න රෝමාංක 6. රෝමාංක 7 රෝමාංක 7 s සමානයි n බෙදීම දෙක වාරයක් a ධන l. මේක යුක්ත කරන්න කියනවා අපිට සිම්පල් l ව. භාගයක් තියෙනවා කරදරයක් මුලින්ම බෙදීම දෙක එලවමු. එහෙනම් බෙදීම දෙකක් එලවන්න නම් අපි ගේන්න ඕනේ ළමයි ගුණ කිරීම ලකුණ ගුණ කිරීම දෙකක්. එහෙනම් මේ පැත්තටත් ගුණ කිරීම දෙකක්. එහෙනම් දෙකට දෙක ඉවත් වේවි. එහෙනම් 2a සමානයි n වතාවක් a ධන l. අපි ළමයි සමහරක් විට දැන් වරහන් ඉවත් කරලා ඇති. මම වරහන් ඉවත් කරන්න යන්නේ නැහැ. කොහොමම තියෙනවා. එහෙමනම් කවද ඊළඟට එලවන්නේ? වරහන මුලින්ම l ට a එකතු වෙලා ඉන් පස්සේ තමයි n ගෙන් ගුණ වෙලා තියෙන්නේ. එහෙනම් n ව ඉවත් කරමු. n ව ඉවත් කරන්න දෙපැත්තම n ගෙන් බෙදමු. එහෙනම් 2s බෙදීම n මේ පැත්තෙන් n කැපිලා a ධන l උක්ත වෙනවා. එහෙනම් දැන් පුළුවන් l උක්ත කරන්න ධන a යවන අනිත් පැත්තට ඒක ඍණ a වෙනවා. l උක්ත වෙනවා. අන්න ප්‍රකාශනය ගොඩ නැගුණා. අග්ගල වරහන් දැම්මා. එහෙනම් උක්තය මුලින් ලිව්වා 2s බෙදීම n ඍණ a. මෙන්න එහෙමනම් රෝමාංක 7 උක්ත කරන විදිය. වරහන් ඉවත් කරලා ඕනේ නම් ගන්නත් පුළුවන්. වරහන් ඉවත් කරලා ඕන නම් ගන්නත් පුළුවන්. හැබැයි ඒක ඊට වඩා ටිකක් කිලෝරක් විතර වැඩි වෙනවා එතකොට. ওই විදිහටම කරපු කෙනෙක් ඉන්නවද 2s බෙදීම n ඍණ a කියලා?
වටේ ඉන්නවා. හොඳයි. හොඳයි. ආකර්ෂණීය වැඩේ. හරිලු. හොඳයි. විදුනිත වැඩේ. හරි. හරි. උක්ත කිරීම වලදීත් සමීකරණ වලදී වගේම එකින් එක හිතන්න කවුද මුලින් යවන්නේ ඊළඟට කවුද මුලින් යවන්නේ ඊළඟට කවුද යවන්නේ ඔන්න ඔය කාරණේ හරියට හිතාගත්තොත් ලොකු දෙයක් නෙවෙයි සූත්‍ර උක්ත කිරීම එතකොට. අවසාන කතන්දරේ රෝමාංක 8 සමානක් කර වැඩේ අමාරු වෙලා ඇති. මහේෂ් මොකෝ තත්ත්වේ මෙහාර මොකෝ තත්ත්වේ හොඳයි වැඩේ හරිලු. මෙහාර හරි. වැරිවස්සානි මොකෝ තත්ත්වේ තරණ අල්විස් සද්දයක් බද්දයක් නැහැ මිනිහා නිදිද තරණ අල්විස් වැඩේ හරිද ලක්ෂී මං හිතනවා කරලා ඇති කියලා. අක්කයි නංගි මොකෝ තත්ත්වේ ශහානි ශහර මොකෝ තත්ත්වේ හරිද වැඩ ටික කරලා ඇති කියලා මං හිතනවා. හොඳයි තරණ අල්විස් ඇහැරිලා ඉන්නේ. හොඳයි වෙනරිත් වැඩේ හරිලු. හරි එහෙමනම් මම යන්නම් රෝමංක 8 ඊළඟ උක්ත කිරීමට මේ සූත්‍ර ගොඩක් ඒවා මේ අවුරුද්දේ ඔයගලන්ට ඉගෙන ගන්න ලැබෙයි විස්තරාට. හරි විද්‍යාවේදී ඔයගොල්ලෝ ඉගෙන ගනීවි රෝමංක 6 රෝමංක 5 කියන සූත්‍ර. හරි නෑ රෝමංක 6 කියන එක ඉගෙන ගනීවි. රෝමංක 3 කියන ඒවා විද්‍යාවේදී ඉගෙන ගනීවි. ගණන් වලදී ඉස්සරහට තියෙන පාඩම් වලදී අපිට ඔය දැන් කරපු එක දැන් කරන්න යන එක ඒ ඔක්කොම ටික ඉගෙන ගන්න ලැබෙයි. ඉදිරියට තියෙන සූත්‍ර තමයි මේකේ තියෙන්නේ. හරි රෝමංක 8 රෝමංක 8 කියනවා මෙන්න මෙහෙම දෙයක්. t සමානයි ඒ දන n ඍණ එක වාරයක් d. ගොඩක් කට්ටියට මෙන්න මේකේ ප්‍රශ්නයක් තිබ්බා. ඇයි මේ n ඍණ එක වාරයක් d? ළමයි මේ n ඍණ එක වාරයක් d කියන්නේ මේක ඇත්තටම අපිට ඉදිරියේ තියෙන පාඩමක්. ඒකදී ඉගෙන ගන්න සූත්‍රයක්. මේ d එක දැන් ඔයගොල්ලෝ කොහොමද ලියන්නේ මෙන්න මෙහෙම. d වැඩි කිරීම n ඍණ එක කියලා. ඒකම තමයි ළමයි මේ ලියලා තියෙන්නේ. මේ අර සූත්‍රයේ ගොඩනගද්දි කරපු පිළිවෙලට අවශ්‍ය නිසා තමයි D එක අන්තිමට දාලා තියෙන්නේ. ඒක කිසි ගැටලුවක් කරගන්න එපා. ඇත්තටම මේ D එක මෙතනින් තිබ්බත් එකයි මෙතනින් තිබ්බත් එකයි. හරි. දැන් අපිට මේකේ උක්ත කරන්න කියන්නේ සිම්පල් එන්න අකුර. එන්න අකුරයි උක්ත කරන්න තියෙන්නේ. එහෙනම් මේ කියන සූත්‍රයක් උක්ත කිරීම වලදී ටිකක් විතර සංකීර්ණයි. ඇයි? පද ගොඩක් තියෙන හින්දා. මේකෙදි මුලින්ම හිතන්න මෙහෙම. n කියන අන්‍යාතය n කියන උක්තයට මොකද්ද වෙලා තියෙන්නේ? n කියන උක්තය n කියන නොදන්නා පදේ අන්‍යාතය මුලින්ම එකක් අඩු වෙලා. එතකොට n ගෙන් එකක් අඩු වෙලා. එතකොට තමයි n ඍණ 1 කියන එක හැදෙන්නේ. ඉන් පස්සේ මොකද වෙලා තියෙන්නේ? a කියන ප්‍රකාශනය සිම්පල් d ගෙන් මොකක් වෙලාද? වැඩි කිරීමක් වෙලා. එකක් අඩු වෙලා ඉන් පස්සේ d ගෙන් වැඩි වෙලා. ඉන් පස්සේ මොකද වෙලා? ඉන් පස්සේ a ප්‍රකාශනයට එකතු වෙලා a කියන පද. a කියන අන්‍යාතය. එතකොට අවසානටම සිද්ධ වෙච්ච කාරණේ මොකක්ද? ඒ එකතු වුණා කියන්නේ. එහෙනම් මුලින්ම මොකද කරන්න ඕනේ? අර එකතු වුණා ඒ කියන කොටස. එකතු වුණා ඒ කියන කොටස මුලින්ම එළවමු. එහෙනම් ධනේව යවමු අනිත් පැත්ත. එහෙනම් ධනේ යනකොට අනිත් පැත්තට ඒක ඍණ ඒ වේවි. අන්න ප්‍රකාශනයක් ළමයි ගොඩ නැගුණා.
ප්‍රකාශනයක් ගොඩ නැගුණ එහෙනම් ටක් ගාලා වරහණක් දාගමු. ඔන්න මුලින්ම මම වරහණක් දාගන්නවා. එහෙනම් දැන් ඊට පස්සේ මොකද කරන්නේ? ඔන්න මුලින්ම ධනේව ඇව්වා. ඊට පස්සේ එන්ව උක්ත කරන්න d වයින් කරලා දාමු. d ඊළඟට උනේ. එහෙනම් d එලවන්නේ කොහොමද? d ඉන්නේ මේ වරහණත් එක්ක වැඩි කිරීමේ බැඳීමක්. ඒක නැති කරන්න බෙදීම බැඳීමක්. එහෙනම් මේ පැත්තට බෙදීම බැඳීමක්. එහෙනම් dd ඉවත් වෙලා යනවා. n ඍණ එක ඉතුරු වෙනවා. වම් පැත්තේ t ඍණ a බෙදීම d. දැන් ඊට පස්සේ මොකද කරන්නේ? n තනි කරන්න ඍණ එක යවන අනිත් පැත්ත. එහෙනම් ඍණ එක යනවා අනිත් පැත්තට. ඒක මොකක් වේවිද? ඒක ධන එකක් වෙයි. හරි. හැබැයි ඒ ධන එක කියන්නේ මෙන්න මේ ප්‍රකාශනය, ඒ කියන්නේ t ඍණ a බෙදීම d ඒකට පිටිපස්සේ වෙනම එන්න ඕනේ ධන එකක් විදියට. එහෙම නැතු මේක ඇතුලේ t ඍණ a ධන එක බෙදීම d එහෙම නෙවෙයි. මේ කියන ප්‍රකාශනයේට දකුණු පසින් එකක් එකතු. එහෙනම් උක්තය මුලින් ලියන්න ඕනේ. එහෙනම් n t ඍණ a බෙදීම d වෙනමම ධන එකක්. මෙන්න මේ විදිහට. ඕනේ නම් ඔයගලන්ට මේ සම්පූර්ණ ප්‍රකාශනය පෙන්වන්න සංගල වරහණක් කරලා තියන්න පුළුවන්. මෙන්න මේ විදිහට. ඔන්න රෝමාංක 8. කොහොමද බලන්න සත්‍යේ? ඔයාලත් මේ විදිහටම කරාද? මම හිතුවා ගොඩක් කට්ටිය වරහන් ඉවත් කරලා ඇති. ඒක තමයි ගොඩක් පිට කරන්නේ නැත්තේ. මේ ආකාරයට වෙලා තියෙනවා නම් ගොඩක් හොඳයි. යසිත් ඒක වැරදි. යසිත් අහලා තියෙන කාරණේට අනුව නම් ඒක වැරදි. නෑ t බෙදීම d වෙන්න බෑ. t බෙදීම d වෙන්න බෑ. ඒකේ වැරද්දක් තියෙනවා. ඔයා මුලින්ම එලවලා තියෙන d වනේ එතකොට මුලින්ම d ව එලවන්න විදියක් නැත. නෑ සංගල වරහන් දාන එක අනිවාර්යෙන් නැත. දැම්මට වැරදි නෑ. මොකද මම සංගල වරහණක් ඇරියේ සුළු වරහණක් දැනටමවත් තියෙන. යසිත් එතකොට අර වෙලා තියෙන්නේ d ව මුලින් එලවන එකනේ. d ව එලවන්න කලින් a ව මුලින්ම එලවන්න ඕනේ. මොකද අර ප්‍රකාශනයේ ගොඩ නැගෙද්දි අවසානටම සිද්ධ වෙන ක්‍රියාවලිය තමයි a එකතු වෙන්නේ. එහෙනම් එකතු වීමේ a එක තමයි මුලින්ම යවන්නේ. ඒක තල්ලු කරා අනිත් පැත්තට. එතකොට ඒක අඩු කිරීමක් වෙනවා. හරි. හොඳයි. ගොඩක් කට්ටිය වැඩේ කරලා තියෙනවා. විගණිත ඒකත් ගැටලුවක් නෑ. ඒ කියන්නේ වා කියන්නේ එක එකතු කිරීම ඊට පස්සේ t ඍණ a බෙදීම d කියලා දාමු කියලානේ. ඒක ගැටලුවක් නැත. හැබැයි ධනයක අතන්ට සම්බන්ධ නොවි වෙනම තියෙනවා. ඒක අවුලක් නෑ. ඒක පිටිපස්සෙන් ධනයක තිබ්බත් ඉස්සරහෙන් ධනයක තිබ්බත් අවුලක් නෑ. හැබැයි අර t ඍණ a බෙදීම d කියන එකට වෙන් කරලා තමයි ධනයක ගන්න ඕනේ. එහෙම නැතුව t ඍණ a එතනටම ධනයක දාන්න එපා. ඒ කියන්නේ ඒ වරහන ඇතුළටම දාන්න එපා. එහෙම කරන්න බෑ. රෝෂිත මොකක්ද අවුල? හරි. ඒකෙන් පස්සේ ගන්නකො අච්චුපතේ වැඩේ. ටියුට් එකේ මම කරන්න කිව්වේ එතනට වෙනකන්. ඉන් පස්සේ ගන්නකො අච්චුපතේ වැඩේ. අච්චුපතේ පුනරීක්ෂණය කරන්න කිව්වා සූත්‍ර අභ්‍යාසයේ.
පාඩම් අංක 23 පාඩම් අංක 23 යටතේ ඒකේ මං හිතන්නේ හතරවෙනි ගාන ඇරෙන්න අනිත් ගණන් ටික නම් කරන්නේ නැති. එහෙම නේද ළමයි? හතරවෙනි ගාන ඇරෙන්න පළවෙනි ගණන් තුන නම් කරන්නේ නැති. විශ්වාසයි එහෙම තමයි ගොඩක් අය වෙලා ඇත්තේ කියලා. හතරවෙනි ගාන කරගන්න බැරි වෙන්නේ නැති. ඔව් රුවිනි කියන්නේත් එහෙම තමයි. යසතුමයන්ග හතරවෙනි ගානත් කරාලු. හොඳයි ලෙසාර කරාලු අක්කලා උදව් කරන්නේ නැති යාට. හොඳයි මහේෂ් පෙරේරා වැඩේ කරලා තියෙනවා. හොඳයි යෂිනිත් කරලා තියෙනවලු අයියා උදව් කරන්නේ නැති යෂිනිත් මං හිතන්නේ. හොඳයි සිල්නි ජයසිංහ කරලා තියෙනවා. හොඳයි. හොඳයි ශරණ්‍යත් කරලා තියෙනවා අක්කා උදව් කරන්නේ නැති යාටත්. හොඳයි විදිනිතත් කරාලු. එයාටත් ඉන්නවා අක්ක කෙනෙක් එයාත් උදව් කරන්නේ නැති. මිසඳු කල්පනා කරලා බලන්න ඕනේ අන්තිමට මොනවද කිව්වේ කියලා. ඒකේ මම දීලා ඇති. සුගීත් පෙර වැඩේ කරලා ඇති කියලා මං හිතනවා. අඳුන් සස්මිත තරනල් වෙස් වැඩේ කරලා ඇති කියලා හිතනවා. හොඳයි දිනු වැඩේ කරලා තියෙනවා. බලමු එහෙමනම් බලන්න. ඔය ගණන් 4 පුනරීක්ෂණ අභ්‍යාසයේ හරි පළවෙනි එක අපි කරා වගේම එකක් v සමානයි u ධන at සූත්‍රයේ u උක්ත කරන්න v සමානයි u ධන at සූත්‍රයේ u උක්ත කරන්න තියෙන පළවෙනි එක එහෙනම් u උක්ත කරන්න නම් ධන at කෑල්ල යවන අනිත් පැත්තට ඒක ඍණ at වෙනවා කෙලින්ම u උක්ත වෙනවා ප්‍රකාශනයක් ගොඩනගෙන ඒ නිසා වරහණක් දැම්ම මෙන්න එහෙමනම් u පළවෙනි එක ඒක නම් කිසිම අවුලක් නැතුව ඇති කියලා හිතනවා. ප්‍රශ්න අංක 2 c සමානයි 9න් 5යි f ඍණ 32. ඔය කියන සූත්‍රයේ f උක්ත කරන්න. එහෙනම් පොඩ්ඩක් කල්පනා කරමු f උක්ත කරන්න කලින් මොකද එතන වෙලා තියෙන්නේ කියලා. f කියන පදයෙන් 32ක් මුලින් අඩු වෙලා ඊට පස්සේ තමයි ඒන උත්තරේ 5න් වැඩි කරලා 9න් බෙදලා තියෙන්නේ. එහෙනම් අන්තිමට මුනේ 9න් බෙදෙන එක මුලින්ම එළවනවා මම 9. එහෙනම් කොහොමද 9ක් එළවන්නේ? එතන තියෙන්නේ බෙදීම 9ක්. එහෙනම් බෙදීම 9ක් එළවන්න මට පුළුවන් ගුණ කිරීම 9ක්. එතකොට මම අනිත් පැත්තත් 9ෙන් ගුණ කරන්න ඕනේ. එහෙනම් 9යි c සමානයි 5 වතාවක් f ඍණ 32. දැන් මම 5 එළවනවා ළමයි. එතන ගුණ කිරීමේ 5ක් තියෙන්නේ. බෙදීම 5ක්. එහෙනම් අනිත් පැත්තට බෙදීම 5ක්. එහෙනම් f ඍණ 32 ඉතුරු වෙනවා. හරි. මේ පැත්තේ 9යි c බෙදීම 5. දැන් එහෙනම් f උක්ත කරන අවසාන පියවර මොකක්ද කරන්න තියෙන්නේ එහෙනම් ඍණ 32 වෙනවා මේ පැත්තට. ඒක ධන 32ක් වෙනවා. ඔන්න f උක්ත වුණා. ප්‍රකාශනය ගොඩ නැගුණා. වරහණක් දාගත්තා. එහෙනම් f මුලින් ලියන්න 9යි c බෙදීම 5 ධන 32. මෙන්න මේ විදිහට. ඔන්න ප්‍රශ්න අංක 2. අංක 3 අපිට කියනවා a උක්ත කරන්න කියලා. l සමානයි a ධන මෙන්න මේක. එහෙනම් a උක්ත කරන්න ඒත් එක මේ සම්පූර්ණ කොටස බැඳිලා තියෙන්නේ මොකක් විදියටද එකතුවකින්. හරි. ඒ කොටස තල්ලු කරනවා මේ පැත්තට. එහෙනම්
එකතුව කියන්නේ මේ මුළු කුට්ටියම යවනවා අනිත් පැත්තට. n ඍණ එක වාරයක් t. මෙන්න මේ විදිහට. ඒ උක්ත වුණා. ඒව මුලින් ලියමු. ප්‍රකාශනයක් හින්දා වරහණක් දාන්නම සංගල වරහණක් සුළු වරහණ තියෙන. ඒක නැති උනායි කියලා ගැටලුවක් නැහැ. හරි. බලන්න ඔතනට වෙනකම් වැඩේම කෝ කියලා තත්ත්වේ. එහෙම වෙන්න බෑ. එතන අඩුපාඩුවක් වෙලා යසි. බෙදීමක් වෙන්න බෑ. ඒ කියන්නේ ඔයා අර උක්ත කිරීමේ අනුපිළිවෙල තමයි වෙනස් කරන්නේ. ප්‍රශ්නාංක 3 රෝමාංක 1 හරි ඉස්සෙල්ලා හිතන්න ඕනේ අපි උක්ත කරන අන්‍යාතයේ A. එතකොට A කියන අන්‍යාතයත් එක්ක කොහොමද ඉතිරි කොටස තියෙන්නේ? ඉතිරි කොටස කියන්නේ n ඍණ එක වාරයක් d කියන කොටස. එතකොට A කියන අපි උක්ත කරන්න හදන පදෙත් එක්ක අර කියන n ඍණ එක වාරයක් d කියන අර කියන සම්පූර්ණ කුට්ටියම බැඳිලා ඉන්නේ කොයි විදියටද? එකතු කිරීමක් විදියට. ඉතින් අපි යව තල්ලු කරමු අනිත් පැත්තට. එතකොට ඒක අඩු කිරීමක් වෙනවා එච්චරයි. අර හැමතිස්සෙම අපි මූලිකව හිතන්න ඕනේ අපි කාවද උක්ත කරන්න යන්නේ. ඒ උක්ත කරන්න යන පදෙත් එක්ක අනිත් කට්ටිය කොයි ආකාරයෙන්ද බැඳිලා ඉන්නේ. එතකොට ඩීව වෙනම එලවන්න එහෙම අවශ්‍ය නැහැ උතනදී. මොකද ඒව තනි කරන්න ඒත් එක්ක බැඳිලා ඉන්නවා තව කොටසක් එකතුවකින්. ඒ සම්පූර්ණ කොටසම අපි එලවමු අනිත් පැත්තට. ඉතින් එකතු කිරීමක් අනිත් පැත්තට යද්දී ඒක අඩු කිරීමක් විදියට. රෝමාංක 1 අපේ ළමයි ගොඩක් විට වැරදිලා ඇති. හොඳයි වැඩි වර්ෂානේ හරි ගියානේ හරි. සමුදි හරි. කිනුලිත් වැඩේ හරි ගිහලා තියෙනවා. හරි රණුදිත් වැඩේ හරි. හොඳයි මම දැන් ඊන් පස්සේ රෝමාංක 2 කරන්නම්. ඒකේ උක්ත කරන්න තියෙන්නේ D. එතකොට දැන් අර කලින් කරපු විදියට මේක කරන්න බෑ. D උක්ත කිරීම වෙනස්. හරි. ඒතර කලින් අපි ගත්ත විදියයි දැන් මේක කරන්න හදන විදියයි දෙකක්. හරි. කලින් උක්ත කරේ අපි A වුණාට දැන් උක්ත කරන්නේ සිම්පල් D. රෝමාංක 2 ඒකේ අපිට කියනවා මේ කියන සූත්‍රයම ආපහු සැරයක් උක්ත කරන්නලු D. D උක්ත කරන්නලු. එතකොට දැන් D උක්ත කරන්න නම් ළමයි D උක්ත කරන්න නම් ඉස්සෙල්ලා කල්පනා කරන්න D එක්ක කොයි ආකාරයෙන්ද කට්ටිය බැඳිලා ඉන්නේ කියලා. D කියන කෙනත් එක්ක n ඍණ 1 කියන මේ ප්‍රකාශනයේ බැඳිලා ඉන්නවා ගුණිතයක. හරිද? එතකොට තමයි D වතාවක් n ඍණ 1 එන්නේ. ඒ ප්‍රකාශනයට එකතු වෙලා තියෙනවා තව සිම්පල් A කියන අන්‍යාතය. එහෙනම් දැන් අවසානයේ අපි D උක්ත කරන්න නම් දෙන්නෙක් එලවන්න තියෙනවා. එකක් තමයි n ඍණ 1 කියන මේ කුට්ටිය එලවන්න ඕනේ. ඊට අමතරව ධන A එලවන්න ඕනේ. එහෙනම් මුලින්ම කවද එලවන්නේ? දැන් මෙතන ප්‍රකාශනයේ ගොඩනැගිලි වෙලා තියෙන්නේ මොකද්ද? D ව n ඍණ 1කින් වැඩි වෙලා ඉන්පස්සේ තමයි ඊට එකතු වෙලා තියෙන්නේ A කියන අන්‍යාත පදේ. එහෙනම් මුලින්ම එලවන්න ඕනේ කවුද? අර අවසානටම සිද්ධ වෙච්ච කාරණේ. එකතු වුණා A කියන එක. එයාව යවන්න අනිත් පැත්තට. එයා අනිත් පැත්තට යද්දි මොකද වෙන්නේ? ඒක ධනපදයක් ඍණ පදයක් වෙනවා. ධනපදය අනිත් පැත්තට යද්දි ඍණ පදයක් වෙනවා. ප්‍රකාශනය ගොඩනැගිලින්ද වරහන් දාගත්තා. දැන් ඉවන D යුක්ත කරන්නේ n ඍණ 1 කියන කුට්ටියම මෙතනින් එලවමු.
ගුණිතයක් විදිහට බැඳලා ඉන්නේ. එන එක නැති කරන්න බෙදීමක්. මේ පැත්තට බෙදීමක්. එහෙනම් D උක්ත වෙනවා. උක්තය මුලින් ලියමු. L ඍණ A ප්‍රකාශනයේ බෙදීම L ඍණ 1. මෙන්න රෝමාංක 2. බලන්න වැඩේ හරිද කියලා රෝමාංක 2. එතන සමහරක් විට අපේ කට්ටිය වැරදිලා ඇති. රෝමාංක 2. විශ්ව දැනුම මම හිතන්නේ නැගිටලා තියෙන්නේ. දැන් හරියට පිටසක් වෙනකොට දායකයි. හොඳයි කෙනෙක්ට වරහන් ඉවත් වෙලා වැඩි පොඩ්ඩක් විතර දීර්ඝව කරගෙන යන්නත් පුළුවන්. ඒක දෙයක් නෑ හැබැයි. හොඳයි උන්නේ හරි. හරි එතනින් පස්සේ එහෙමනම් simple n ව උක්ත කරන්න තියෙනවා රෝමාංක 3. simple n ව a උක්ත කරා ඊට පස්සේ d උක්ත කරා දැන් n ව. එහෙනම් n ව උක්ත කරන්න නම් හිතන්නේ n කොහොමද අනිත් කටියත් එක බැඳෙන්නේ කියලා. n කියන කෙනා ඉස්සල එකක් අඩු වෙලා n ඍණ එකක් වෙනවා. ඉන් පස්සේ d ගින් වැඩි වෙනවා. ඉන් පස්සේ මේ ප්‍රකාශනයට එකතු වෙනවා a. ඒතර අවසානටම සිද්ධ වෙන්නේ a එකතු වෙන එක. මුලින්ම එළවමු එහෙමනම් a. එහා ඍණ a විදිහට අනිත් පැත්තට යවනවා. n ඍණ එක වාරයක් d. මෙන්න ප්‍රකාශනයක් ගොඩනගෙනවා. එහෙනම් වරහණක් දැම්මා. දැන් n උක්ත කරන්න. ඊට පස්සේ දැන් d වේලවමු අපි. මොකද ඍණයකට කලින් d වේලවන්න වෙනවා. එතන වැඩි කිරීමක් බෙදීමක්. හරිද? ඒ අනුව අපිට එනවා d ට d කැපිලා යනවා. n ඍණ එක ඉතුරු වෙනවා. L ඍණ A බෙදීම D. එහෙනම් දැන් ඍණ එක යවමු අනිත් පැත්තට. ඒක ධන එකක් වෙනවා. ඒක වෙනම එනවා අර ප්‍රකාශනයට පැත්තේ. ඔන්න n උක්ත වුණා එහෙමනම්. n මුලින් ලියමු උක්තය. එහෙනම් L ඍණ A බෙදීම D එකතු කිරීම 1. මෙන්න මේ විදිහට ප්‍රකාශනයක් වරහණක් දැම්ම සංගල වරහණක් සුළු වරහණක් තියෙන. ඉඳන් කලිනුත් මේ ගාන කරා පෙටි උට් එකේ තිබ්බ ওই ගාන. ඔන්න රෝමාංක 2 ඒත් එක්කම රෝමාංක 3. රෝමාංක 4 ආදේශයේ තියෙනවා. දැන් අපිට අන්‍යාත පදවල අධ්‍යයන දෙනවා. හරි D වල අගය වන්න කියලා තමයි කියන්නේ. L 1යි A 1යි N 1යි දීලා. D වල අගය වන්නයි තියෙන්නේ. එහෙනම් D වල අගය වන්න අපිට පුළුවන් D අඩංගු සූත්‍රයක පාවිච්චි කරන්න. D උක්ත වෙලා තියෙන සූත්‍රය L ඍණ A බෙදීම N ඍණ 1. එහෙම නැත්නම් ඒගොල්ලෝ ඔය දීලා තියෙන මුලින්ම දීලා තියෙන L සමානයි සූත්‍රයට ආදේශ කරන්නත් පුළුවන්. හරි එහෙම නැත්නම් දැන් මේකේ D නේ හොයන්න කියන්නේ. එහෙනම් D හොයන්න ඕන හින්දා D උක්ත වෙලා තියෙන සූත්‍රය ගත්තා. කිසි ප්‍රශ්නයක් නැහැ අනිත් එකක් ගත්තා. මේක ගත්තත් කමක් නැහැ. හරි. එහෙම නැත්නම් ඒගොල්ලෝ මුලින් දීලා තිබ්බ සූත්‍රය ගත්තත් කමක් නැහැ. මම මේක ගන්නෙ මට ලේසි. ඇයි ලේසි කියලා කියන්නේ දැන් D වලාගේනේ හොයන්න ඕනේ. ඒතකොට D වලාගේ හොයන්න ඕනේ නම් D උක්ත වෙලා තියෙන සූත්‍රය ගන්න. අපි දැන් D වලාගේනේ හොයන්න ඕනේ. එහෙනම් D උක්ත වෙලා තියෙන සූත්‍රය කියන්නේ අපි මෙතනදී ගොඩ උක්ත කරා මෙන්න මේ ඒකට ආදේශ කරොත් ලේසි. එහෙම නැත්නම් ඉතින් ඕන දීලා තියෙන ඕන සූත්‍රයකට ආදේශ කරන්න පුළුවන්. කිසි ගැටලුවක් නැහැ. L කියන්නේ 24යි. A කියන්නේ 3යි. N කියන්නේ 8යි. එහෙමනම් D ව ගන්නවා නම් 24න් 3ක් ගියාම 21යි. 8න් එකක් ගියාම 7යි. 21 7න් බෙදුවොත් 3යි. D සමානයි 3.
බලන්න අපේ කට්ටිය මොකද තාත්තේ කියලා හිතනවා. කොච්චර දුරට වැඩි හරිද කියලා බලමු. කොච්චර දුරට හරිද කියලා බලමු. හොඳයි වැඩි හරි ගිහිල්ලා තියෙනවා. හරි අපි බලමු කොච්චර දුරට එහෙමනම්. ඔව්. ඔන්න පළවෙනි ගණන් 3. ඔය සූත්‍රයටම ආදේශ කරපු කට්ටියත් ඇති සමහරක් විට එහෙම නැත්නම් අනිත් සූත්‍රයට ආදේශ කරපු කට්ටියත් ඇති ගැටලුවක් නැහැ. වඩා ලේසි නේද කියලා බලන්න මේකට ආදේශ කරන එක. හොඳයි සරන්න වැඩේ. හරි. සමුදි හරි. හොඳයි දැහැමි හරි. හරි දැන් බලමු එහෙමනම් හතරවෙනි කාරණේ උක්ත කරයි කිව්ව කට්ටිය කොහොමද කරන්නේ නැත්තේ කියලා. හතරවෙනි හොඳයි හතරවෙනි කාරණේට යමු බලන්න. හරිනේ අඩුපාඩු හදාගන්න නැති. හරි හතරවෙනි කාරණේ අපිට භාගමය උක්ත කිරීමක් තියෙනවා. හරි කොහොමද බලමු අපි මේ වැඩේ කරගන්නේ එහෙමනම්. හරි ඒකේ අපිට තියෙනවා මෙන්න මෙහෙම දෙයක්. එකයට කැපිටල් R එකයට කැපිටල් R සමාන වෙනවලු එකයට සිම්පල් R1 එකතු කිරීම එකයට සිම්පල් R2 R1 R2 කියලා දීලා තියෙනවා. රෝමංක 1 කියනවා R1 උක්ත කරන්න කියලා. අපිට R1 උක්ත කරන්න කියලා කියන්නේ. ওই සූත්‍රයේ R1 කියන කෙනාව උක්ත කරන්න තියෙනවා. ඊට පස්සේ ආදේශයක් කරන්න තියෙනවා. එහෙනම් R1 කියන කෙනාව උක්ත කරන්න නම් හරි අපි එලවන්නේ කවද මුලින්ම. දැන් මෙතන R1 කියන්නේ ඇත්තටම එකයට R1 කියලා තියෙන්නේ. ඒ කියන ප්‍රකාශනේ ඒ කියන පදයට එකතු වෙලා තියෙනවා එකයට R2 කියන එක. එහෙනම් R1 උක්ත කරන්න අපි ඉස්සෙල්ලාම මේ එක බෙදීම R2 කියන කොටස මෙතනින් එලවමු. එක බෙදීම R2 කියන කොටස එලවමු. මෙතන තියෙන්නේ මෙයත් එක්ක එකතු කිරීමේ බැදීමක්. ඒ කියන්නේ ධන භාගයක් තියෙන්නේ. ඒ ධන භාගය යවමු අනිත් පැත්තට. ඒතකොට ධන භාගයක් අනිත් පැත්තට යද්දී ඒක ඍණ භාගයක් වෙනවා. මෙන්න මේ විදිහට. ප්‍රකාශනයක් ගොඩ නැගුණා වරහණක් දැම්මටක් ගාලා. එහෙනම් ඔන්න එකයට R1 තියෙනවා. දැන් පොඩි ප්‍රශ්නයක්. ඔතන තියෙන එකයට R1. R1 උක්ත වෙලා නැහැ. එකයට R1 තියෙනවා. එහෙනම් මොකද කරන්නේ? දැන් අපි උක්ත කරන පදයේ තියෙන්නේ හරය තුල. අපි එයාව ගෙනියන්න ඕනේ කොහෙටද? ලවය තුලට. එහෙනම් මම මොකද කරන්නේ? R1 ව උඩට ගන්න ඕනේ හින්දා මෙහෙම වැඩක් කරනවා. R1 ගෙන් වැඩි කරන. හැබැයි මේ පැත්ත විතරක් වැඩි කරන්න බෑ. ඒකට අනිත් පැත්තත් R1 ගෙන් වැඩි වෙන්න ඕනේ. එහෙනම් R1 ට R1 කැපෙනවා. එහෙමනම් R1 වතාවක් මේ කියන කුට්ටිය. ඒ කිව්වේ එකයට R ඍණ එකයට R2. දැන් හැබැයි R1 ආව උඩට. එක විතරයි දකුණු පැත්ත. එයා ඉන්නවා දැන් ලවය තුලට ඇවිල්ලා. එහෙනම් දැන් මේ කියන කුට්ටිය අයින් කරන්න මොකද කරන්නේ? R1 උක්ත කරන්නේ මේ කුට්ටියෙන් මෙතන වැඩි කිරීම බැඳීමක් තියෙන්නේ. දෙපසම බෙදමු. මෙන්න මේ විදිහට. එහෙනම් අනිත් පැත්තත් ඒකෙන් බෙදමු. මෙන්න මේ විදිහට. එහෙනම් මේ කුට්ටියම කැපිලා යනවා. R1 උක්ත වෙනවා. එක බෙදීම කැපිටල් R ඍණ එක බෙදීම සිම්පල් R2. මෙන්න ඕක කරන්න පුළුවන් විදියක්. එක විදියක් මෙන්න. ඔන්න අපිට ඕක ගොඩනගන්න පුළුවන් එක විදියක්. මේ පළවෙනි ක්‍රමය. මම දෙවෙනි ක්‍රමෙත් කරන්නම් කියලා හිතනවා. මොකද දැන් ඕගොල්ලෝ මම ඇත්තට මේ විදිය විතරයි 9 වසර පන්තිය නම් කියලා දෙන්නේ. දැන් මම දෙවෙනි ක්‍රමයක් කියලා දෙන්නම්. මොකද දැන් ඕගොල්ලෝ VG භාග කියන පාඩම අවසන් කරලා තියෙන හින්දා. මෙන්න මේකයි අනිත් විදිය.
හරි මුලින්ම මොකද කරන්නේ මම අර දකුණු පස තියෙන භාග දෙක එකතු කරගන්න. මම අර දකුණු පස තියෙන භාග දෙක එකතු කරගන්න. මේ භාග දෙක එකතු කරගන්න. ඕනම භාග දෙකක් VG භාග දෙකක් එකතු කරන අපි දැන් මුලින්ම පොදු හරයක් හිතන්න ඕනේ. කුඩා පොදු ගුණාකාරය හිතන්න ඕනේ. එහෙනම් R1 සහ R2 ගේ කුඩා පොදු ගුණාකාරය විදියට එකිනෙකට වෙනස් වූ පද තියෙන. එහෙනම් පද දෙකම ගන්න වෙනවා කුඩා පොදු ගුණාකාරය විදියට. R1 ගන්නත් වෙනවා R2 ගන්නත් වෙනවා. දැන් ඊට පස්සේ අපි අර භාග සුළු කිරීම VG භාග සුළු කිරීම මුලින්ම කරපු ටික හරේ තියෙන ගොඩවල් වලට හරේ තියෙන ගොඩවල් හරේ තියෙන ගොඩවල් වලට හරේ තියෙන ගොඩවල් ඒක අපි සලකමු. එහෙනම් මොකද කියන්නේ? හරේ තියෙන ගොඩවල් වලට හරේ තියෙන ගොඩවල් හරේ තියෙන ගොඩවල් වලට හරේ තියෙන ගොඩවල් R1 ට R1 කැපෙනවා R2 ඉතුරු වෙනවා. එහෙනම් R2 වතාවක් උඩ ඉන්නේ එක්කෙනා. ඒ කිව්වේ එක් වතාවක් R2. ආපහු එකතු කිරීමෙන් මම දැම්මා. හරේ තියෙන ගොඩවල් වලට හරේ තියෙන ගොඩවල් R2 ට R2 කැපෙනවා R1 ඉතුරු වෙනවා. R1 වතාවක් උඩ ඉන්නේ එක්කෙනා. මෙන්න මේ විදිහට. එහෙමනම් එකයට කැපිටල් R සමානයි R2 ධන R1 බෙදීම R1 R2. මෙන්න මේ විදිහට ඉස්සෙල්ලා භාග දෙක එකතු කරා. ප්‍රකාශනයක් තියෙනවා වරහන් දාගත්තා. දැන් එතනින් පස්සේ සමාන ලකුණෙන් දෙපස ළමයි භාග දෙකක් තියෙනවා. එහෙනම් අපි ඉගෙන ගත්ත ඊට පස්සේ මොකක්ද? විශේෂ ගණිත අවස්ථාවක් හරස් ගුණිත කියලා. හැබැයි සමාන ලකුණෙන් දෙපැත්ත. එහෙනම් එක පැත්තට යනවා R1 R2 කැපිටල් R යනවා R2 ධන R1 මෙන්න මේ විදිහට. එහෙනම් එක වතාවක් R1 R2 කියන්නේ එකමයි. හරි නේද? වරහන් ඉවත් කරගත්තොත් කැපිටල් R ගෙන් R2 වතාවක් කැපිටල් R ධන R1 වතාවක් කැපිටල් R. දැන් අපි යුක්ත කරන්න හදන්නේ සිම්පල් R1. එයා දෙපැත්තෙම තියෙනවා. එක පැත්තකට ගමු එහෙමනම් මේ R1 වත් ගමු මේ පැත්තට. එහෙනම් R1 R2 අඩු කිරීමක් වෙනවා ධනපදයේ මේ පැත්තේදී R1 වතාවක් කැපිටල් R. මේ පැත්තේ R2 වතාවක් කැපිටල් R. R1 පොදු සාධකයක් විදිහට එළියට ගත්තා. එහෙනම් R2 ඍණ කැපිටල් R. අන්න එතකොට පුළුවන් අපිට සිම්පල් R1 එක තැනකට කොටු කරගන්න. එහෙනම් දැන් R1 ඉවත් කරන්න දෙපැත්තම R2 බෙදීම R ගෙන් R2 ඍණ R ගෙන් බෙදමු. අන්න එහෙමනම් මෙයාට මෙයා කැපෙනවා. R1 උක්ත වෙනවා. R2 වතාවක් කැපිටල් R බෙදීම R2 ඍණ කැපිටල් R. ඔන්න කරන්න පුළුවන් තව විදියක් දෙවෙනි ක්‍රමේ. මොකද කියන්නේ කට්ටිය එහෙම කරපු කෙනෙක් ඉන්නවද කියලා කියන්නකෝ බලන්න. දෙවෙනි විදියට දැන් අපේ කට්ටිය ඔක්කොම අල කරයි කිව්වනේ. කොයි විදියටද උත්තරේ අරගෙන තියෙන්නේ? පළවෙනි ක්‍රමයටද දෙවෙනි ක්‍රමයටද? දෙවෙනි ක්‍රමයට කරා නම් ගොඩක් දීර්ඝයි ඒක. හොඳයි. හොඳයි. දෙවෙනි ක්‍රමයට කරපු කට්ටිය ඉන්නවා. කැමති පළවෙනි ක්‍රමයත් හදා ගන්නවා නම් ක්‍රම දෙකෙන් මොකක් හරි එකක් නේ කරන්නේ නැත්තේ. හොඳයි. පළවෙනි ක්‍රමයට කරලා තියෙනවා. පළවෙනි ක්‍රමය තමයි වඩාත්ම පහසු විදිය. අනිත් එකත් හැබැයි පොඩ්ඩක් දාගමු. ඔය උත්තර දෙකේම එකම උත්තරේ තමයි එන්නේ අවසානයේ. හොඳයි. පළවෙනි විදියට කරලා තියෙනවා. ගොඩක් අය දෙවෙනි ක්‍රමෙත් පොඩ්ඩක් දාගමු. ඊළඟට එහෙනම් ආදේශ කිරීම. ආදේශයේදී අපිට කියනවා මෙන්න මෙහෙම දෙයක්. මොකක්ද? කැපිටල් R කියන්නේ 4යිලු. සිම්පල් R2 කියන්නේ 6යිලු. හරි. එහෙමනම් අපි උත්තර කරගත්ත එකටම ආදේශ කරගත්තොත් ලේසි කියලා හිතෙනවා. අපි උත්තර කරගත්තා සිම්පල් R1 කියන්නේ එක බෙදීම එකයට කැපිටල් R ඍණ එකයට සිම්පල් R2. මේකට මම කෙලින්ම ආදේශ කරන්නම්.
එහෙම නැත්නම් මෙතන උක්ත කරපු එකට ආදේශ කරන්නත් පුළුවන්. කිසි ගැටලුවක් නැත. කැපිටල් R කියන්නේ 4යි. එතකොට එකයට 4. මෙතන ඇවිල්ලා R2 කියන්නේ 6. මෙන්න මෙහෙම. ඉස්සෙල්ලා වරහන්තර සුළු කරන් ඉමු. මෙතන 4න් 1යි 6න් 1යි අඩු කරද්දි පොදු හරය හිතන්න වෙනවා. 4යි 6යි පොදු හරය විදිහට අපේ ළමයි 24 ගන්න නැති. නමුත් 24ට වඩා පොඩි එක්කෙනෙක් ඉන්නවා 12. 6 4 කුඩා පොදු ගුණාකාර විදිහට ගන්න පුළුවන් 12. ඕනනම් 12 කෙන විදිහට මේ දෙන්නම පිළියෙල කරගෙන කරන්නත් පුළුවන්. මම අර විජය භාග සුළු කරන විදිහට පොදු භාගයක් පොදු හරයක් අරගෙන හින්නම ගන්න. 12නේ 6 4 කුඩා පොදු ගුණාකාරය. 12ට 4 කොටවල්. හරේ තියෙන ඒවට හරේ තියෙන කොටවල්. 12ට 4 ඒවත් 3යි. 3 වරක් උඩ එක්කෙනා. 3 වරක් 1. 3යි. 12ට 6 කොටවල් 2යි. 2 වරක් 1. 2යි. ඔන්න ඔය විදිහට. එහෙනම් එක බෙදීම මෙතනින් එනවා හරය තුලින් 12න් 1. දැන් අපේ කට්ටියට අමාරු වෙයි මොකද මෙතන මේ කරන්නේ කියලා. අපිට ලියා ගන්න පුළුවන් 1 බෙදීම 12න් 1 නේ තියෙන්නේ. 1 බෙදීම ලකුණ මෙහෙම ලියා ගන්නවා. 12න් 1 ඊට පස්සේ ලියා ගන්න. 1 පහලෙන් ඉන්නේ 1. එහෙනම් බෙදීම ලකුණ ගුණ කිරීම ලකුණක් කරා උඩයට මාරු කරා. එහෙනම් R1 කියන්නේ 1 වරක් 12. හරය තුලින් 1 එනවා ඒක දාන්න අවශ්‍ය නැහැ. ඕකට ආදේශ කරලා ගන්නත් පුළුවන්. එහෙම නැත්නම් මෙතනට ආදේශ කරලා ගන්නත් පුළුවන්. එහෙම නැත්නම් ඒගොල්ලෝ අර මුලින්ම දීලා තියෙන සූත්‍රයේ එකයට කැපිටල් R ඒකට ආදේශ කරලා ගන්නත් පුළුවන්. උක්ත කරාට පස්සේ ඒ උක්ත කරපු එකට ආදේශ කරන එක තමයි වඩාත් පහසු. උත්තරේ එන්නේ 12. මොකෝ තත්ත්වය එහෙමනම් ඒකත් හරිද කියලා. ඒකත් හරි. වඩා පහසු විදිය නම් උක්ත කරපු එකට ආදේශ කරන එක තමයි. හරි 12 කියන උත්තරය අරගෙන තියෙනවා ගොඩක් කට්ටිය. හරි. ඉන් පස්සේ අපි එහෙමනම් මෙන්න මේ ගණන් ටික තවදුරටත් කතා කරමු. මම ඔයගලන්ට අවස්ථාවක් දෙන්නම්. ඉස්සෙල්ලා ඉන් පස්සේ මම කරන්නම්. හරි. හරි. මේ උක්ත කිරීම ටික ටක් ගාලා බලමු එහෙමනම්. A සමානයි 5 වතාවක් කැපිටල් R වර්ගය ඍණ සිම්පල් R වර්ගය. මේකේ උක්ත කරන්න ඕනේ සිම්පල් R. පළවෙනි එකේ උක්ත කරන්න ඕනේ සිම්පල් R. මේක උක්ත කරන්න ඕනේ සිම්පල් R. දෙවෙනි එක t සමානයි 2.5 වර්ගමූල L බෙදීම G. මේක උක්ත කරන්න ඕනේ G. සිම්පල් G. මේක උක්ත කරන්න ඕනේ සිම්පල් R. මේක උක්ත කරන්න ඕනේ සිම්පල් G. මම ගණන් දෙකක් දුන්නා. පොඩි උත්සාහයක් ගන්න බලන්න. කියලා try එකක් දෙන්න බලන්න. කවුරු හරි දක්ෂයෙක් ඉඳීද කියලා බලන්න. ඔව් මම ප්‍රශ්නක 1යි ප්‍රශ්නක 2යි. ඔය ගණන් දෙක try කරන්න බලන්න. හරි පළවෙනි එක අපිට තියෙනවා උක්ත කරන්න දීලා සිම්පල් R. හරි සිම්පල් R උක්ත කරන්න මුලින්ම දීලා තියෙනවා. එහෙමනම් මුලින්ම කල්පනා කරොත් සිම්පල් R උක්ත කරන්න තියෙන්නේ එක කාරණේකුත් පොඩ්ඩක් හිතර ගන්න වෙනවා. උක්ත කරන පදේ ඍණක් විදියට තියෙන ඍණ R වර්ගය. හරි
ඒක චුට්ටක් හිතට ගමු. ඒක අපි පස්සේ විසඳ ගමු මේක. මුලින්ම එහෙමනම් මේ කියන R වර්ගයේ සම්බන්ධ වෙලා තියෙන කැපිටල් R එක්ක අඩු කිරීමකින් A එන ප්‍රකාශනයේ phi එක්ක සම්බන්ධ වෙලා තියෙනවා වැඩි කිරීම. මුලින්ම එළවුම ඈතින් ඉන්න එක නම් 5. එහෙනම් phi එලවන්න දෙපැත්තම 5 ගෙන් බෙදමු. මේ පැත්තත් 5 ගෙන් බෙදමු. මේක තමයි ආරම්භක පියවර. එතකොට A බෙදීම 5, A බෙදීම 5, මේ පැත්තේ 5 අකුරු කැපිලා යනවා. කැපිටල් R වර්ගයේ ඍණ සිම්පල් R වර්ග. හරි. දැන් අපි විසඳ ගමු අර ප්‍රශ්නේ මොකක්ද? අපේ උත්තේ ඍණක් විදියට තියෙන එක ධනක් කරගන්න උත්සාහ කරමු. එහෙනම් ඍණ R වර්ගයේ සිම්පල් R වර්ගයේ මේ පැත්තට අරගෙන ධන භාගය යවන්න අනිත් පැත්ත. එහෙනම් ඍණ R වර්ගයේ මේ පැත්තට එද්දි ධන R වර්ගය වෙනවා. ධන භාගය අනිත් පැත්තට එද්දි ඒක ඍණ භාගයක් වෙනවා. A භාගය අනිත් පැත්තට එද්දි ඒක ඍණ භාගයක් වෙනවා. මොකද ධන A බෙදීම 5 අනිත් පැත්තට යනවා ඍණ A බෙදීම 5 විදියට. මෙන්න මෙහෙම. ප්‍රකාශනයක් ගොඩ නැගුණාට අග්ගාලා වරහන දැම්මා. එහෙනම් දැන් වර්ගය එලවන්න තියෙන්නේ. අපි වර්ගයක් එලවන විදිහ අපි දැන් දන්නවා. විශේෂ කොප්පක් තිබ්බා වර්ගමූල කොප්ප. එහෙනම් R ඔන්න ඔක්ත වුණා. කැපිටල් R වර්ගයේ ඍණ A බෙදීම 5. මෙන්න එහෙමනම් පළවෙනි කාරණේ. දෙවෙනි කාරණේ කරන්න කිව්වා ජීව උක්ත කරන්න. හරි. එහෙනම් මුලින්ම කල්පනා කරමු G ඉන්නේ මෙන්න මෙතන. වර්ගමූල L බෙදීම G විදියට. ගුණිතයක් තියෙනවා 2.5 එක. මුලින් මේ ගුණිතය එලවමු. එහෙනම් ගුණිතය එලවන්න දෙපැත්තම 2.5 වලින් බෙදමු. එහෙනම් T බෙදීම 2.5 සමානයි 2.5ට 2.5 කැපිලා යනවා. වර්ගමූල L බෙදීම G. දැන් ජීව අපිට උක්ත කරන්න බෑ මේ වර්ගමූල කොක්ක තියාගෙන. මම එදා කියලා දුන්න කොක්කක් එලවන්න මොකද කරන්න ඕනේ කියලා. වර්ගයක් එලවන්න වර්ගමූල කොක්ක ගත්තා වගේ වර්ගමූල කොක්කක් එලවන්න මොකද ගන්න ඕනේ? වර්ගයක් ගන්න ඕනේ. එහෙනම් මේ L බෙදීම G ගේ වර්ගමූලය ඉවත් කරන්න අපි මෙතනට වර්ගයක් ගන්නවා. ඒ කරන දේම අනිත් පැත්තටත් කරන්න කිව්වා. එහෙනම් T බෙදීම 2.5ට අපි ගන්නවා වර්ගයක්. අන්න කොක්ක ඉවත් වුණා. L බෙදීම G. T බෙදීම 2.5 වල සම්පූර්ණ එකේ වර්ගය. මෙන්න මේ විදිහට. දැන් එහෙමනම් උක්තය අපේ පහළ ඉන්නේ. එයා උඩට ගන්න ඕනේ. එහෙනම් මොකද කරන්නේ මම? G ගෙන් වැඩි කරනවා. එහෙනම් අනිත් පැත්තත් G ගෙන් වැඩි කරනවා. G කැපිලා යනවා. එහෙනම් L සමානයි G වැඩි කිරීම T බෙදීම 2.5 වල සම්පූර්ණ එකේ වර්ගය. T බෙදීම 2.5 වල සම්පූර්ණ එකේ වර්ගය. එහෙනම් දැන් අපිට පුළුවන් ජීව උක්ත කරන්න. කොහොමද දැන් ජීව උක්ත කරන්නේ? මේ සම්පූර්ණ T බෙදීම 2.5 කියන එක්කෙනාගේ වර්ගයෙන් ජීත් එක වැඩි කිරීමේ බැඳීමක් ඒක නැති කරන්න බෙදීම බැඳීමක්. එහෙනම් අනිත් පැත්තටත් බෙදීම බැඳීම. T බෙදීම හරි. T බෙදීම 2.5 ඒකේ වර්ගයෙන් දෙපැත්තම බෙදමු. T බෙදීම 2.5 ගේ වර්ගය. එහෙමනම් මේ කුට්ටිය පිටින් කැපිලා යනවා. එතකොට G යුක්ත වෙනවා. එහෙනම් G සමානයි L බෙදීම T බෙදීම 2.5 ගේ සම්පූර්ණ එකේ වර්ගය. මෙන්න මෙහෙම. ඔන්න අපිට ජීව උක්ත කරන්න පුළුවන් විදියක් ඔය කියන කතාවට අනුව. බලන්න කොච්චරක් දුරට අඩුපාඩු ඇද්ද කියලා. පළවෙනි එක නම් අනිවාර්යෙන් අඩුපාඩු වෙලා ඇති කියලා හිතෙනවා. කවුරුත් අර ඍණ R වර්ගය අනිත් පැත්තට දාලා නැතුව ඇති. ගොඩක් විට පළවෙනි ගාන ගොඩක් කට්ටිය හරිලු. යසිතුමයන්ග වරහන් ඉවත් කරලා කරන්න පුළුවන් ගැටලුවක් නැහැ. හරි. වරහන් ඉවත් කරලා පළවෙනි ගාන කරොත්
ඒ කරපු කෙනාට සිම්පල් R සඳහා එන්න ඕන උත්තරේ මෙන්න මේකයි. 5 capital R වර්ගය ඍණ A 5 capital R වර්ගය ඍණ A බෙදීම 5 කියලා. වරහන් ඉවත් කරලා පළවෙනි ගාන. ඒ කියන්නේ 5 ගෙන් පළවෙනි වරහන් ඉවත් කරලම කරපු කෙනෙක් ඉන්නවා නම් එයාට උත්තරේ එන්නේ හරි. හොඳයි මහේෂ් වැඩේ හරි ගිහිල්ලා තියෙනවා දෙකම. ඒ කෙනාට 5 වලින් වරහන් ඉවත් කරලා කරපු කෙනාට උත්තරේ එන්න ඕනේ 5 capital R වර්ගය ඍණ A බෙදීම 5. හරි. දෙවෙනි එක නම් කරන්න තියෙන්නේ ඉතින් මුලින්ම 2.5 එලවන්න දෙපැත්තම 2.5 ගෙන් බෙදෙනවා. එතකොට මූල L බෙදීම G ඉතුරු වෙනවා. වර්ගමූල කොක්ක තියාගෙන කිසිවක් කරගන්න බෑ අපිට. එහෙනම් කොක්ක එලවන්න දෙපැත්තම වර්ග කරා. හරි. එතකොට කොක්ක ගැලවිලා L බෙදීම G ඉතුරු වුණා. ඊට පස්සේ ආපහු අපිට ගැටලුවක් තියෙනවා මොකක්ද බෙදීම G එක අපි යුක්ත කරන පදේ ඉන්නේ හරය තුල. එයාව ලවය තුලට ගේන දෙපැත්තම G කින් වැඩි කරනවා. අන්න එතකොට එයා එනවා උඩට. ඒ කියන්නේ ලවය තුලට. ආපහු සැරයක් G යුක්ත කරන්න දෙපැත්තම t බෙදීම 2.5 ගේ සම්පූර්ණකයේ වර්ගයෙන් බෙදලා දානවා. හරිද? මම ඒක තව දුරටත් සුළු කරලා. හරි. මම හිතන්නේ අපේ ළමයි මේක තව දුරටත් සුළු කරලා නැහැ. ඇත්තටම සුළු කරන්න අවශ්‍ය නැහැ. හරි. ওই ප්‍රමාණය ප්‍රමාණවත්. නමුත් මම තව දුරටත් සුළු කිරීමක් ඔයාලට පොඩ්ඩක් කියලා දුන්නොත් ඔයගලන්ට ඒක දැනගෙන ඉන්න එක වැදගත්. හරි. මම මෙන්න මෙහෙම දෙයක්. ඔතන දැන් එනවනේ මම මේ කියන්නේ තව දුරටත් ඉදිරියට සුළු කරන විදිය හිතන කෙනෙක් ඉන්නවනම් තවදුරටත් අපිට ඉස්සරහට සුළු කරන්න බැරිද කියලා මෙන්න මෙහෙම දෙයක් කරන්න පුළුවන්. දැන් අපිට ආවේ L බෙදීම T බෙදීම 2.5 ගේ වර්ග ආයතනනේ. මේක ළමයි තවදුරටත් ඉදිරියට මෙන්න මෙහෙම සුළු කරන්න පුළුවන්. දැන් පොඩ්ඩක් මේක කෙනෙක් හිතනවා නම් ඇයි අපි තවදුරටත් සුළු කරන්නේ නැත්තේ කියලා. මෙන්න මෙහෙම දෙයක් කරන්න පුළුවන්. දැන් L බෙදීමනේ තියෙන්නේ. L බෙදීම මෙහෙම ලියනවා. L බෙදීම T බෙදීම 2.5 ගේ වර්ගයනේ තියෙන්නේ. L බෙදීම යට එකනේ ඉන්නේ. එහෙමනම් ළමයි වරහන් ඉවත් කරනවා. වරහන් ඉවත් කරනවා කියන්නේ ඔයගොල්ලෝ දර්ශක නීති 9 වසරේදී ඉගෙන ගන්නවා. මේ වර්ගයෙන් මේ දෙකේ බලේ මේ ඇතුළේ ඉන්න ඔක්කොම අල්ලාව වැඩි වෙන්න ඕනේ. ඒ කියන්නේ වර්ග වෙන්න ඕනේ. බල එක බලයක් t ගේ 1 මෙතන තියෙන 2 1 5 ගේ 1. ඒතර ඔකේ වරහන් ඉවත් වෙද්දී බලයක් උඩ බලයක් තිබුවොත් බල වැඩි වෙනවා. t වර්ග වෙනවා. 2 වර්ග 5 ගේ වර්ග. අපි 9 වසරේදී ඉගෙන ගන්න දර්ශක පාඩම. එහෙමනම් L බෙදීම 1 බෙදීම t වර්ගය 2 වර්ගය කියන්නේ 4යි 5 වර්ග. දැන් අපිට පුළුවන් බෙදීම ගුණ කිරීමක් කරා උඩයට මාරු වෙනවනේ ළමයි. මෙන්න මෙහෙම. එහෙමනම් කවුරුත් කැපෙන්නේ නැහැ. 4යි 5 වර්ග L බෙදීම 1 වැඩි කිරීම t වර්ග කියන්නේ ඉතින් t වර්ගම තමයි. ඔන්න වැඩේ තවදුරටත් සුළු කරලා පිළිවෙලකට අවසාන උත්තරය ගත්තා. ඕකත් පොඩ්ඩක් දාගන්න. හැකි බමන සුළු කරන්න ආවොත් අපි සුළු කිරීම කරන්න ඕනේ හැකි බමන. කරන්න පුළුවන් අවසාන සුළු කිරීම දක්වන්න. බෙදීමක් විදියට. එහෙම කරන්න පුළුවන් අවසානයේ දක්වන්න. ඒ අවසාන කොටස පොඩ්ඩක් දාගන්නකෝ. අතනින් නැවතුවම ඇති එක ගැටලුවක් නැත. මම මේ කිව්වේ තව දුරටත් සුළු කරන්න හැකියාවක් තියෙනවයි කියන එක. ආපහු මාක් කරගන්න හෝම්වර්ක් එක 23යි 1යි 23.2යි. හරි 23.1යි 23.2යි හෝම්වර්ක් දෙකක් අච්චු පොතේ තියෙනවා. හරි උත්තර කිරීම සම්බන්ධයෙන්. එතකොට ලබන බ්‍රහස්පතින්දායින් මේ වැඩේ අවසන් වෙනවා. ඒ යටතේ ඊට අමතරව ටියුට් එකේ 20 වෙනි පිටුව අවසාන පිටුවේ තියෙනවා සූත්‍ර ටික උත්තර කිරීම සහ ආදේශ කිරීම ටිකක් ඒකත් කරන්න.
හරි. homework එමනම් කොහොමද? සිස්මයි එකයි සිස්මයි දෙකයි. ඊට අමතරව group එකේ අවසාන ශ්‍රේණි පිටු. හරිද? ඒ ටික එහෙමද අපේ ළමයි ටිකට? ගොඩක් විට ඊට පස්සේ සතිය අපිට පන්ති පටන් ගන්න පුළුවන් වේවි. දැන් තියෙන තත්ත්වයේ මත ගැටලුවක් නැහැ. එහෙම වුණොත් කොහොමද කරන්න කියන එකත් මම දැනුම් දෙන්නම්. ඒ නිසා group එකේ යන messages ගැන පොඩ්ඩක් විශේෂ අවධානයෙන් ඉන්න. කොහොමද කරන්නේ? අපිට ඕසිස් එකේ නම් ගැටලුවක් වෙන එකක් නැති වෙයි. සුපුරුදු කාලසටහනටම කරන්න පුළුවන් වෙයි. හරි. අපේ සීට්ස් එකේ කට්ටිය මට මොකක් හරි පිළියමක් යොදන්න වෙයි. කරන්න විදිය ගැන ටයිම් ටේබල් එක එහෙම පන්තිය දෙකට කඩලා කොහොමද කරන්නේ කියලා මට තීරණය කරන්න වෙයි. ඒ නිසා මම මේක මේ සතියේ කොහොමද වෙන්නේ කියලා කියන්න. හරි එහෙම කණ්ඩායම් දෙකක් විදියට සම්බන්ධ කරගන්න වෙයි. අපේ සීට්ස් එකේ කට්ටියට ඊට ප්‍රශ්නයක් එතන තියෙන හින්දා. හරි ඒක මම කොහොමද වෙන්නේ කියන එක දැනුවත් කරන්නම් ඕගලන්ට. ඒ නිසා ගොඩක් පිට අපිට ලබන සතියේ වැඩ පටන් ගන්න පුළුවන් වෙයි. හරිද? අපි බලමු මොකද කරන්න කියලා එහෙම වුණොත්. හරි මේ බ්‍රහස්පතින්ද වෙද්දී අපි පන්තිය පුරුදු විදියට මේ විදියටම කරමු. හරි. ඒ වෙනකොට අර හෝම්වර්ක් ටික කරලා තියන්න. හරි. බලමු ඊළඟ සතියේ මොකද වෙන්නේ කියලා එහෙම වුණොත්. හරි පැහැදිලිද? එහෙනම් මම වැඩේ අද නවත්තනවා.